This meeting is being recorded. Namo tassa bhagavatu arahatu samma sambuddhassa. Namo tassa bhagavatu arahatu samma sambuddhassa. Namo tassa bhagavatu arahatu samma sambuddhassa. Daina ධර්මදේශනාවට සම්බන්ධ වෙන කාරණක පිළිතුරේ අපි අද දවසේ සාකච්ඡා කරන්න තිබෙන්නේ අපිට මොකක්ද අනන්තර සහ සමානතර කියන පච්චයන් දෙක. तर මේ වෙනකොට අපි පච්චයන් කීයක් සාකච්ඡා කරලා තිබෙනවද? තුනක්. මොනවද ඒ තුන? හේතුපච්චය, ආරම්මන, අධිපති. හේතු පච්චය ඊළඟට ආරම්මන පච්චය සහ අධිපති පච්චය. නැවත තාම මුල හරිය නිසා ආයි හැරලා බැලුවොත් හේතු පච්චය කියන්නේ ධර්ම කාරණා දෙකක් අතරින් විශේෂයෙන්ම චිත්තචෛතසික රූපාන්තරේ වන පච්චය වීම ඒ සිදුවන්නේ හේතු නිසා. ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ මෝහ කියන හේතු හරහා. ආරම්මන කියන්නේ අරමුණු හරහා මේ පච්චය කාරණේ සිද්ධ වෙනවා. හේතුවක් තමයි ඉතින් අරමුණක් වෙන්නේ. එහෙම පොඩි පොඩි කාරණා බැලුවොත් ඊට පස්සේ අධිපති කිව්වම අපි කතා කළා මේ පච්චය වෙනකොට සමහර ධර්ම කාරණා අධිපති වෙනවා. මම හිතන්නේ මේ මට ආයෙ ඇහෙනවා මම කතා කරන එක මේ පොඩ්ඩක් මියුට් කරගත්තා නම් හරි. පස්සේ අවශ්‍ය ලාවට දාගෙන කතා. එතකොට අධිපති කියන්නේ සමහර ධර්ම කාරණා අධිපති වෙනවා. වේදා කියවේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ වගේ ඒවා අධිපති වෙනවා. එහෙම තියෙනවා. දැන් අද සාකච්ඡා කරන්නේ අනන්තර සහ සමානතර කියන පච්චය දෙක. මේවා තේරුම මොනවද? සරලව ගත්තොත් මේ වචනේ මේ පාලි වචනේ අපි කඩාගත්තා. අන්තර අනන්තර. ඒ කියන්නේ අන්තරයක් නැහැ කියන එක තමයි අනන්තර කියලා කියන්නේ. අන්තර කියන්නේ ඉන්ට කියන එක නේ ඉන්ට. අපි කියන අන්තරාභවය කියලා නේද? ඒක කොහෙද තියෙන එකක්ද? අන්තරාභවය. දැන් කතා කරලා කියන්නේ මේ අන්වෙට් කරලා කියන්නේ කොහෙද තියෙන එකක්ද අන්තරාභවය කියන්නේ? චුතිසිතයි ප්‍රතිසන්දිසිතයි අතර නෑ ඒක මේ තේරවාද පොත්වල තියෙන එකද? නෑ. තේරවාද මහායාන පොත්වල ලලිත විස්තරේ ප්‍රඥා පාරමිතා සූත්‍ර වගේ පොත්වල තියෙන අපි මහායානයේ මුල් මහායාන පොත් නමයක් තියෙනවා නව වෛපුල්‍ය සූත්‍ර කියලා. මේ පොත්වල කියනවා බෝධිසත්වයන් වහන්සේ සිහි ඇතුව තමන්ගේ මව කුසේ උප්පත්තිය ගන්නවා. අන්නේ සිහි ඇතුව උප්පත්තිය ගන්නකොට ඒ අතරමැද අවස්ථාවකුත් එනවලු. අනේ එතනත් සිහි ඇතුව උන්වහන්සේ උප්පත්තිය ගන්නවා. අන්න ඒක ඉන්ටර්මීඩියට් ස්ටේට් කියලා ඒගොල්ලෝ සඳහන් කරනවා. මේක අපේ කොහෙවත් තැනක තියෙන එකක් නෙමෙයි. නමුත් අපේ කට්ටිය අර සමහර මහායාන දේවල් අපි අරන් තියනවා නේද? මහායාන පිරිත් තියෙනවා අරගෙන නේද? ඊළඟට මහායාන තමයි. මහායානින් ආපුව තියෙනවානේ තේරවාදෙ ගොඩක් ඒ. සමහර
ප්‍රැක්ටිසස් තියෙනවා නිකන් කරන ඒවා නේද? යන්ත්‍ර මන්ත්‍ර වෙන්න පුළුවන්. ආරක්ෂාව පැත්තෙන් වෙන්න පුළුවන්. ඒවා තේරවාදී ගොඩක් වෙලාවට ඒවා එහෙමම නැහැ. වෙනස්කම් තියෙනවා. එහෙනම් මේ අන්තරා කියන එක නෙමෙයි මේ කියන්නේ අනන්තර කියලා. ඒ කියන්නේ අතර වාරයක් නැහැ. එහෙම නැහැ. එහෙනම් අන්තරාභවයක් තියෙන්න පුළුවන්ද? එහෙනම් අන්තරාභවයක් තියෙන්න බෑ. අන්න ඒකයි මම මතක් කරේ. අනන්තර පච්චය කියලා එකක් තියෙනවා නම් අන්තර පච්චයක් නැහැ. එහෙනම් අතරක් නැහැ මෙතන. මේ චිත්තචෛතසිකවල තියෙන අතරගෙන මේ කතා කරන්නේ ඉන්ටර්මීඩියට් ස්ටේට් එකක් තියෙනවනේ. අපි ඒක ටිබෙට් බුද්දිසම් එකේ කියනවා බාර්ඩෝ කියලා. ඒගොල්ලෝ බාර්ඩෝ කියලා ගහලා බලන්න BRDO ඒගොල්ලෝ ගොඩක් කතා කරන එකක්. ඒකත් මහායානික ඇල්ලක්. බාර්ඩෝ කියලා ස්ටේට් එක. ඉන්ටර්මීඩියට් ස්ටේට් එක. ඒ එකක්වත් මෙතනට ගන්න බෑ. මොකද තේරවාද අභිධර්මයට අනුව චිත්තචෛතසික තවත් චිත්තචෛතසික වලට සම්බන්ධ වෙනකොට අතරක් නෑ. අන්න අනන්තර කියන්නේ ඒකයි. නේ අන්තර අනන්තර. සමානන්තර කියන්නේ ඒකම තමයි. නමුත් වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි අභ්‍යන්තර වෙනසක්. අනන්තර පච්චය සිදු වෙනකොට ඒක ඇතුලේ තියෙන අභ්‍යන්තර වෙනසක් තමයි සමානන්තර පච්චය. කොහොමද දැම්ම කියන්න හොඳ නෑ නේද? ස්ලයිඩ් එක යන ගමන් කියනවා. ඒ නිසා ඒ ඇතුලේ තියෙන දේවල් තමයි ඒකේ තියෙන්නේ. අපි දැන් කතා කරලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මම ඊට කලින් පොඩි කුතුහලයේ අවසර දෙයක් කියන්න කැමතියි මේ සාකච්ඡාවේ අද. දැන් අපි දන්නවා අපි ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නවානේ. ඇහැට රූප වෙනවා කියනවා, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, ඊළඟට දිවට රස, ඇඟට ස්පර්ශ, හිතට අරමුණු. කවුරු හරි කෙනෙක් ඔබෙන් ඇහුවොත් කොහොමද අපිට ඉන්ද්‍රිය අරමුණක් චිත්තයක් වෙන්නේ? සූත්‍ර පිටකයට අනුව. කෙනෙක් මට කියන්න බලන්න. දැනුමේ. දැන් ඉන්ද්‍රිය අරමුණ අන්තිම චිත්තයක් වෙන්න බෑනේ. يعني අන්තිමට මනස චිත්‍රයක් වෙන්න ඕනනේ. දැන් අපි ගමු ඇහැ ගමු. දැන් ඔන්න ඊට පස්සේ ඇහැට රූපේනවා. ඊට පස්සේ චක්කු විඥානය හැදෙනවා. නේද? එතන ඉවරද? එතනින් පස්සේ මොකද්ද වෙන්නේ? අන්න දැන් මට මම පොඩි උදව්වක් කරා. දැන් කියන්න බෑ එතනින් එහාට ඔබට හිතෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. කොහෙන්ද අවසන් වෙන්නේ මේ වැඩි? චිත්ත රීතියෙන් හම්බුනේ. භවංග චිත්ත රීතියක් දිගේ යනවනේ. ඒක චක්කු විඥානය ගියාම ඊට පස්සේ අර සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන හැදිලා එතනින් ජපනතරම්මන ගිහිල්ලා. ඔව් එහෙම තමයි වෙන්නේ. ඉතින් අන්තිමට වීතියක් කරාගෙන එනවා. සරලව ගත්තොත් දැන් ඔක ඇතුළින්ම කියන්න බැරිද වැඩි? චක්කු සෝත ගාන ජීවහා කාය මන කියලා තියෙනවනේ. නේද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ධම්ම නේ? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඔන්න ඔය ඇතුළින් කියන්න බැරිද අපිට කතාව වෙන විදිහකට? අර වීතියේ තියෙන එක සම්බන්ධ කරලා කොහොමද ගන්න අපි? දේ මනසට ගන්න. මනෝ අහන්නේ දැන් ওই චක්කු විඥානේ කොහොමද මනසට එන්නේ කියලා. දැන් අතන අරක ගන්න පුළුවන් අර. වගේ චිත්ත වීති යන්න පුළුවන්. ඒක තමයි යන්නේ. නමුත් අපි කොහොමද ඒක ගන්න? මේ අත අපි කතා කරන එකට සම්බන්ධයි ඒක. මම සරලව උත්තරයක් තියෙන කාට කියන්නේ. කොහොමද හිතෙන්නේ? ඒක සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් අපි සාමාන්‍යයෙන් ගන්නේ චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඔය අට්ඨාරස ධාතු විග්‍රහය කියලා තියෙනවනේ ඉන්ද්‍රියන් බෙදෙන එක. ඒක තියෙන්නේ මේකේ මොකේද? ධාතු විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඒතර ඊළඟට තියෙනවා මොනවාද? සෝත ධාතු, ඊළඟට සද්ද ධාතු නේද? සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ඊළඟට චක්සුද ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. ඊළඟට જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු. ඊළඟට කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මනෝ ධාතු, මනෝනේ ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. ඔන්න උතන තමයි තියෙන්නේ වැඩි. කොහොමද ඔක වෙන්නේ? අදහසක් තිබෙනවා. දැන් විඥාන හැදෙනවා.
ඒ වගේම මනස සම්බන්ධ කාරණාවක් තියෙනවා අන්තිම එකේ. කොහොමද ඔක වෙන්නේ? දැන් ඕක අපි සරලව ගත්තොත් අභිධර්මයට යන්න කලින් කෙනෙක් අහන්න පුළුවන් දැන් පංචේන්ද්‍රියයන්ගෙන් මම රූපයක් මට එනවා. ඇත්තටම දැන් විඥාන ටික අපිට තේරෙන්නේ නැහැ නේ. අපි දැන් කියවනේ නේද? විඥාන අවස්ථාව අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ චිත්තේ හැදෙනකොට නේ. වොත්තපන වගේ අවස්ථාවක අපිට පුළුවන් සම්බන්ධ වෙන්න. ඇත්තටම අපි කිව්වට සූත්‍ර පිටකේ ආ විඥාන හැදෙනවා නේද කියලා. තේරෙන්නේ නැහැ. ඒවා වෙලා ඉවරයි අභ්‍යන්තරික. එතකොට කොහොමද දැන් අපි සූත්‍ර පිටකාගතව ගත්තොත් මේ චක්කු විඥානයයි මේ මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු මේවට කොහොමද ගැලපෙන්නේ? චිත්ත වීතියේ තියෙන රෆ් පාර. ඒ කියන්නේ ඒකේ තියෙන හරි ඒක හරි. ඒක කියපු පැහැදිලිව තියෙනවා. නමුත් දැන් අපි මෙතනට කොහොමද දාලා ගන්නෙ? මනෝද්වාර වචන ඔන්න තියෙනවා. දැන් මම ඔබ සරලව කියනවා. දැන් අපිට චක්කු විඥානයක් ඇති වෙනවනේ. අපි දන්නේ නැහැ නේ ඇති වෙන බව. අපිට තේරෙන්නේ නැහැ. ඒක දැන් අපි ඇහැ තියෙනවා ඒ රූපයක් සම්බන්ධ වෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ආවර්ජන චිත්තයක් කරහා ඒක විඥානයක් බවට පත් වෙනවා. නේ? එහෙමනේ කියන්නේ නේද? අභිධර්මයේ කියන්නේ එහෙමනේ කියන්නේ. ඇහැ තියෙනවා, රූපේ තියෙනවා. මේ දෙක සම්බන්ධ කරන්නේ ආවර්ජන චිත්තයක් කරහා නේ. ආවර්ජන චිත්තයක්. මොකක්ද කියන්නේ? පංචද්වාරා වජ්ජන. එම් කියනවනේ. මනෝද්වාර ඔය ඉස්සරහට නේ එකක්. තව යනවා ඉස්සරහට ඒක. ඊළඟට දැන් මුලින් එන්නේ ඉඳුරංගෙන් ගන්න එපා. මනෝද්වාරයෙන් ගන්න පුළුවන්. මනෝද්වාරයෙන් ගන්නවා නම් මනෝද්වාර වචන කෙලින්ම වෙනවා නේ. මේවත් මේ පහ පස්සේ මනෝද්වාර වචන. මේ පහ මුලින් පංචද්වාර. මනෝද්වාර වචන කෙලින්මත් වෙනවා මනෝද්වාරයට ආව. දැන් රැයි නිදා ගන්න ගියාම උදේ දවල් කරපු එකක් මතක් වුණාම අන්න කෙලින්ම මනෝද්වාරයට වැටෙනවා. අලුතෙන් අරමුණු ගන්න වෙලාවක් නෙමෙයි නේ. පංචද්වාර. දැන් මම කියන්නේ චක්කු විඥානයක් ඇති වුණයින් පස්සේ ඊළඟට වෙන්නේ එය මනෝ ධාතුවට සම්බන්ධ වෙනවා. මේ මනෝ ධාතුව කියන්නේ මොකක්ද? ලොකු අදහසක් අවබෝධයක් නැති චිත්තයක් කියන මනෝ ධාතුව. ඒ කියන්නේ මනෝ ධාතුවට සම්බන්ධයි චිත්ත තුනක්. මොනවද චිත්ත තුන? පංචද්වාරා වජ්ජන චිත්තේ. හරිනේ ඒක දැන් පැහැදිලිනේ. ඒක සම්බන්ධ කරන එක. ඊළඟට සම්පටිච්ඡන ওই සම්ති පංචද්වාරා වජ්ජනේ ඇති වෙච්ච ගමම්ම ඊට පස්සේ අපි දන්නවා දැන් අර පංචද්වාරා වජ්ජෙන් අතන තියෙනවනේ විඥාන හැදෙනවනේ විඥාන හැදෙනින් පස්සේ හැදිච්ච ගමන් මොකද්ද වෙන්නේ? සම්පටිච්ඡන ඇති වෙනවා. අන්න සම්පටිච්ඡනේ කියන්නේ ලොකු හිතක්ද? නිකන් තේරෙන එකක්ද ගොඩක්? නිකන් පොඩි අදහසක් ඇති වෙනවා මිසක ලොකු අවබෝධයක් තියෙන චිත්තයක්ද? සම්පටිච්ඡන ඒකත් අපිට දැනෙන්නේ නැහැ නේද? හමුදුරනේ අරමුණ නෑ ඒකත් නෑ. මේවා දැනෙන්නේ නෑ ගොඩක් ඒවා. නමුත් ඒ චිත්තය ඇතුළින් ඉඳලා දැක්කොත් ඒ චිත්තේ ලොකු අදහසක් තියෙනවද අරමුණ ගැන? සම්පටිච්ඡන නෑ. මොකද සම්තිරණයෙන් තමයි පරීක්ෂා කරන්නේ. අපි සම්පටිච්ඡන ටිකේ රිසීව් කරනවා කියලා නේද? අරමුණ රිසීව් කරනවා, ගන්නවා මේ පැත්තට ඒක ගන්නවා විතරයි. එහෙනම් සම්පටිච්ඡන චිත්ත කීයක් තියෙනවද? සම්පටිච්ඡන චිත්ත කීයක් තියෙනවද? අපි ධර්ම චිත්ත විග්‍රහය. දෙකක් තියෙනවා. අකුසල එකයි දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. කුසලයට එකක් තියෙනවා, කුසලයට එකක් තියෙනවා. එහෙනම් ගත්ත අරමුණ අකුසලයට සම්බන්ධ එකක් නෑ. අකුසලයේ පැත්තේ තියෙන සම්පටිච්ඡනේ වැඩ කරනවා. ගත්ත අරමුණ කුසලයට සම්බන්ධ එකක් නම් කුසලයේ පැත්තේ සම්පටිච්ඡනේ වැඩ කරනවා. ඔන්න ඒ විදිහට මනෝ ධාතුවට චිත්ත තුනක් වැඩ කරනවා. පංචද්වාරා වජ්ජන චිත්තේ සම්පටිච්ඡන දෙක. හැබැයි මේ මනෝ ධාතුවට දැන් අර ඉන්ද්‍රිය විඥාන ආවනේ එකක්. චක්කු විඥානය හෝ සෝත විඥානය හෝ ධාන විඥානය හෝ ඊළඟට රස ජීවහා විඥානය හෝ ඊළඟට කාය විඥානය හෝ ආවනේ. ආවයින් පස්සේ දැන් ඔන්න ආපු ගමම්ම ඒක මනස තුල ලොකු අවබෝධයක් නැති තැන් වලින් ප්‍රොසෙස් වෙනවා ඒක. ඒ කියන්නේ ඒක නිකන් අරමුණ ප්‍රොසෙස් කරලා දානවා. ඒ ආපු සප්ලයි එක ප්‍රොසෙස් කරලා දානවා. ඒක මනෝ ධාතු කියන්නේ ඒක. ඒ කියන්නේ පංචද්වාරා වජ්ජන චිත්තය සහ අර දෙකේ එකක්. ඊට පස්සේ වෙන්නේ ඔන්න
මනෝවිඤ්ඤාණයක් බවට එකපත් වෙනවා. මෙතන මනෝවිඤ්ඤාණය කියන්නේ සම්තිරණ චිත්තය. එතන තියෙනවා සම්තිරණයට අවබෝධයක් තියෙනවා. යම් ප්‍රමාණයක අවබෝධයක් තියෙනවා. ඒක මනෝවිඤ්ඤාණය කියලා කියනවා. දැන් ඔන්නෝක අද අවශ්‍යයි මුලින්ම දැනගන්න. මොකද හේතුව දැන් අපි සූත්‍ර පිටකේ අපි කියනවානේ අපි අරමුණු ගන්නවා. අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අරමුණක් ගත්තම අන්තිමට ඒක විඥානයක් වෙනවා. ඉන්ද්‍රිය විඥාන. ඒ ඉන්ද්‍රිය විඥානේ මනෝ ධාතුවට එනවා. ඒ මනෝ ධාතුව මනෝ විඥානයක්. එහෙම මේ process එක යනවා. දැන් ඕක අපේ සූත්‍ර පිටකේ පැහැදිලිද? සූත්‍ර පිටකේ කියන්නේ චක්කු විඥානය ඇති වෙනවා. කවුරුත් හිතන් ඉන්නේ මෙතන ඉවරයි කියලා. චක්කු විඥානේ ඒ ක්‍රියාවලිය අවසන්ගේ ගතියක් පේන්නේ. පස්සේ කියනවා මේ තින්නම් සංවිති පස්සෝ හිම යනවා. නමුත් අර අභ්‍යන්තර ක්‍රියාවලිය පැහැදිලි නෑ. හොඳයි. ඒක හිතේ තියාගෙන අපි යමු දැන් ස්ලයිඩ් එකට. ඇයි මේ අනන්තර පච්චයයි සමානන්තර පච්චය එකට ගත්තේ? මේ දෙකම සමානයි. නමුත් සමානන්තර පච්චේ පොඩි වෙනසකුත් තියෙනවා. හොඳයි. මේ දෙකම සමානයි තියෙන සියල්ලෙන්ම. නමුත් සමානන්තර පච්චේ පොඩි වෙනසක් තියෙනවා. දැන් වැඩි තියෙන සමහරු මේක විග්‍රහ කරනවා දෙකම එකයි ඔක්කොම එකයි කියලා. නමුත් හොඳටම බලන් ගියාම අභිධම්ම සංග්‍රහයේදී පේනවා පොඩි වෙනසකුත් කියලා තියෙනවා. මම ඒක කියන්නේ ඒක වෙනසක් තියෙනවා කියලා. අඳුරාගමු ඉස්සෙල්ලා අනන්තර පච්චේ. අන්තර කියන්නේ විනායන කපලා අන්තර ඒ කියන්නේ ඉන්ටරිම් එක. නැත්තම් ඉන්ට තත්වයක්. ඉන්ටරිම් අර අතර ඒකත් එහෙම එකක් අභිධර්මයේ තේරවාදෙන්නේ නැහැ. චිත්තජාලසික සහ රූප විග්‍රහයේදී එහෙම අතරක් නැහැ. මොකද මේක හරි ඉක්මනට සිද්ධ වෙන දෙයක්. චිත්ත චෛතසිකයන් ගෙවි ගිය විට දැන් හිතන්නකෝ ඔය මේ මොනවද චිත්ත 89න් කීයක් අයින් කරන්න ඕනද? අපි දැන් හරියට අපි ගත්තොත් දැන් ඕක ඇතුලේ තියෙනවනේ කොහොමද කියන්නේ? දැන් ওই චිත්ත 89 ඇතුලේ තියෙනවනේ කොහොමද කියන්නේ? ඒ අනිකුත් චිත්ත ප්‍රොසෙස් කරන චිත්ත ටිකක් එහෙම තියෙනවද? දැන් මේ චිත්ත 89 ඇතුලේ තියෙනවා අනිකුත් චිත්ත ප්‍රොසෙස් කරන චිත්ත ටික. ඒ ටික එළියට දානවා. එතන කීයක් තියෙනවද එතන? එතන තියෙනවා පංච විඥාන ටික අයින් වෙනවා. එතන 10ක් එනවා නේද? අහේතු වල 10ක් යනවා එතනම. ඊට පස්සේ තමනේ අයින් වෙන්නේ. මනෝද්වාර පංචද්වාරා වජ්ජන මනෝද්වාරා වජ්ජන හසිතුප්පාදී නේද? ඒවා එතන 13ක් අයින් වෙනවා. ඔව් 13ක් එතන 5 10 13ක් 76කට අදාළ වෙන කතාවක් කියන්නේ. චිත්ත 76කට. එතකොට දැන් අපි ගමුකෝ ඕක එක චිත්තයක්. අකුසල සයිඩ් පැත් එකක් ගමු. පළවෙනි අකුසල චිත්ත එක. මොකද්ද නම? සෝමනස් සහගත, ditthිගත සම්පූර්ණ අසංකාරික සිත්. ඔකනේ පළවෙනි එක. නැත්නම් අරහින් ගන්න පුළුවන්. මොකක්ද? සෝමනස් සහගත, ඥාන සම්පයුක්ත අසංකාරික චිත්ත කියලා එහෙම එකක් ගන්න පුළුවන්. මොන රූපාවචර එකක් ගන්න පුළුවන්. අරූපාවචර ගන්න පුළුවන්. ලෝකෝත්තර. නමුත් වඩා හොඳයි අර කුසල අකුසල දෙකෙන් එකක් ගන්න. අපි අකුසල එකක් ගමු. සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික. පළවෙනි ලෝභ චිත්තය. ගැඹුරුම අකුසලේ. අකුසල් වල වඩාම බරපතල අකුසල. දැන් ඕක ඇති වුණයින් පස්සේ ඕක ඉවර වෙනවනේ. මේ චිත්තේ ඉවර වෙනවා. ඒ චිත්ත ඉවර වෙච්ච ගමන්ම අන්තරයක් නැතිව තවත් චිත්ත කැටසකයන් නිර්මාණය වීම අනන්තර පච්චයයි. අන්න. දැන් මේ චිත්තේ ඇති වුණා. ඒ චිත්ත ඉවර වෙනකොටම තව චිත්තයක් ඇවිල්ලා ඉවරයි. බලන් ඉන්න බෑ. නැත්නම් මැරලා යන්න බෑ. දැන් ඇයි මේ චිත්ත චෛතසිකයන් කියලා අරගෙන මේක කතා කරන්නේ? මොකද හැම චිත්තයක්ම වැඩ කරන්නේ චෛතසික ටිකක් එක්ක. එහෙමනේ. අපි කතා කරා. දැන් ඒකේ තියෙනවා චෛතසික ගොඩක් ඒක ඇතුළේ. ඊළඟට දැන් අපි ප්‍රොසෙස් කරන චිත්තයක් ගත්තොත් මේ පංචද්වාරා වචන ගත්තොත් නැත්නම් අපි ගත්තොත් මොනවද සම්පටිච්ඡන ගත්තොත් දෙක සම්තිරණ ගත්තොත් ඒවයි කියන්නේ තියෙනවා. දැන් අපි ගත්තොත් සම්තිරණ වගේ එකක් සම්පටිච්ඡන වගේ එකක් චෛතසික කීයක් මේ වැඩ කරනවා. දැන් මට යන්න වෙන පරණ තැනකට ඉහළ පොඩක් පෙන්නන්න. මතක් වෙන්න ඕනේ ඒක
පේනවනේ. පේනවනේ. මේ ස්ලයිඩ් එක මතකයි නේද? මේ තමයි අහේතුක චිත්තවලට චෛතසික බලපාන ස්ලයිඩ්. මේ පේනවනේ මේ දැන් ඒවයි මේ අර මුල් ඒවට 7යිනේ. පංච විඥාන වලට චෛතසික 7. ඒ කියන්නේ මොනවද? සබ්බචිත්ත සාධාරණ. මෙන්න උපේක්ඛා සහගත සම්පටිච්ඡන එකට 10ක් ගිහිල්ලා තියෙනවා. ඒ අකුසල පැත්තේ. මේක කුසල පැත්තක එතන 10ක් ගිහින් තියෙනවා. සම්තිරණයට 10ක් ගිහින්. ඒ කියන්නේ සම්පටිච්ඡන කියන අර මනෝ ධාතුවේ තියෙන චිත්ත දෙකට 10යි. ඊළඟ සම්තිරණ 10. හැබැයි එකක 11ක් යනවා. ඒ කියන්නේ අර සෝමනස් සහගත සම්තිරණ. මොකද ඒකේ තියෙනවනේ පීති කියන එක නේද? ඒ සෝමනස්සේ. එතකොට දැන් අපි මේ ස්ලයිඩ් එකට මේ යන්න ගියොත් අපිට පේනවා දැන් අකුසල චිත්තයක් හරි කුසල චිත්තයක් හරි ඇති වෙනවා කියන්නේ චෛතසික ගොඩක් එක්ක ඒක ඇති වෙනවා. ඒක ඇති වුණාම ඒක ඉවර වෙන්නේ නැහැ. අතල ඉවර වෙච්ච ගමන්ම අරක ඇවිල්ලා ඉවරයි ඊළඟ චිත්තය. ඒක අකුසලයක් වෙන්නත් පුළුවන්. කුසලයක් වෙන්නත් පුළුවන් මොනවා හරි වෙන්න පුළුවන්. නේ? ඒ තමන්ගේ චිත්තය තමන් ගෙනන ආකාරය. එතන ගෙවි ගිය මොහොතේ පැවති සියලු චිත්තචෛතසිකයන් අනන්තර පච්චේ ලෙස දැක්වේ. හැබැයි එකක් හැර. එන්න. එක චිත්තයක් හැර. මොකක්ද මේ චිත්තේ? වහන්සේගේ චුති චිත්තය. රහතන් වහන්සේගේ චුති චිත්තය හැර. අන්න ඒක හැර අනිත් ඔක්කොම අනන්තර පච්චේ වෙන. ඒ කියන්නේ අනන්තර කියන්නේ අතරක් නැතුව ඉන්ටරිම් එකක් ඉන්ටර්වල් එකක් නැතුව තව චිත්තයක් එන්නේ නැහැ. දැන් රහතන් වහන්සේගේ චුති චිත්තෙන් පස්සේ තව එකක් එන්න පුළුවන්. ඒක බෑ. ඒක ඉවරනේ නේද? රහතන් වහන්සේ පසේ පුජාන වහන්සේලා සම්මා සම්බුද්ධයන්. ඒ අයගේ අවසාන චිත්තෙන් පස්සේ එහෙම එකක් නැහැ. එහෙනම් දැන් ඔබට තේරෙනවා ඕනම චිත්තයක් චෛතසික පුඤ්ජයක් එක වැඩ කරන්නේ. චෛතසික පුඤ්ජයත් එක්ක තමයි චිත්ත නැති වෙලා යන්නේ. ඒ නැති වෙනකොටම ඊළඟ චෛතසික පුඤ්ජයේ සහිත චිත්තේ නිර්මාණය වෙනවා. ඔය 89 76කට මේක කෙලින්ම අදාළ වෙනවා. ඒවා. ඊළඟ ඔන්න අනන්තර පච්චය ගැන අදහසක් ඔබට ඇවිත් තියෙනවා. අපි ඊළඟට යමු. සමානන්තර පච්චය ඇයි මේ අනන්තර පච්චය වෙනස් වෙන්නේ? අනන්තර පච්චය සහ සමානන්තර පච්චය අතර බොහෝ කාරණා සමාන වුණත් යම් වෙනස්කම් තියෙනවා. නිදසුනකින් කිව්වොත් ඔන්න මම උදාහරණයක් කරන් තියෙනවා. තේරෙන එකක් නේ. රජතුමා මිය ගිය පසු ඔටුන්න හිමි කොමරු ස්වභාවයෙන්ම රජ වෙලා. යා ක්‍රවුන් ප්‍රින්ස්. මේ ඉන්න රටවල ක්‍රවුන් ප්‍රින්ස් ඔටෝම නැචරලිම යා රජ වෙනවා. එම ආකාරයෙන්ම යම් කිසි චිත්තචෛතසිකයක අවසානයක් වෙනවනේ. චිත්තයක අවසානයක් චෛතසික පුඤ්ජයක් සැරි චිත්තයක අවසානයක් වෙනවනේ. එතකොටම වෙනත් චිත්තචෛතසික ඉපදීමක් වෙලා තියෙනවා. ඒක ඉවරනකොට තවයි චිත්තයක් චෛතසික පුඤ්ජයක් එක ඇති වෙනවා. මේක අනන්තර පච්චය. නමුත් රජතුමා තම කැමැත්තෙන්ම ජීවත් වෙලා ඉන්නකොට වනගත වෙනවා භාවනා කරන්නේ. නැත්නම් එයා වයස නිසා තව කෙනෙක්ට පවරනවා. අන්න එහෙම අවස්ථාවකදී රජකම ඔටුන්න හිමිකමරුට පවරන්න පුළුවන්. අන්න ඒක සමානන්තර පච්චේ වෙන කාරණාවට සම්බන්ධයි. මම උදාහරණයක් කියන්නම්. විග්‍රහය තියෙනවා. මෙය ඉන්ද්‍රිය විඥාන මනෝ ධාතුව හරහා මනෝ විඥානයේ කිරීමේ ක්‍රියාවලිය. පැහැදිලි නේද? සමානන්තර පච්චයෙන් කරන්නේ දැන් අනන්තර පච්චය තමයි මේක ලොකු විග්‍රහය. ඒ කියන්නේ චිත්තචෛතසික ටිකක් නැති වෙලා ඒක අවසන් වෙනකොටම තව චිත්තචෛතසික ටිකක් ඇවිල්ලා ඉවරයි. ඒක තමයි අනන්තර පච්චය. දැන් මේක ඇතුලේ තියෙන එකක් තමයි සමානන්තර පච්චය. සමානන්තර පච්චය කියන්නේ ඊටත් වඩා ආසන්න බොහොම ළඟ මට්ටමකදී ඉන්ද්‍රිය විඥාන ටික මනෝ ධාතුව හරහා මනෝ විඥාන බවට පත් කරවනවා. අන්න ඒක වන්නේ සමානන්තර පච්චය. දැන් ඒ කියන්නේ රජා ඉන්නවා. රජා මැරිලා නැහැ. දැන් ඒ කියන්නේ චිත්තචෛතසික මැරිලා නැහැ මෙතන. චිත්තචෛතසික ඇතුළේදීම තවත් පරිවර්තනයක් වෙනවා. අන්න සමානන්තර පච්චය කියන්නේ ඒකයි. චිත්තචෛතසික තියෙනකොට ඒක ඇතුළේදී අනන්තර පච්චය වෙමින් යන්නේ දැන් ඊළඟට වෙනවා. නමුත් ඒක ඇතුළේදීම තව වැඩක් වෙනවා. ඒ වැඩේට කියනවා සමානන්තර පච්චය. අර රජතුමා ඉන්නකොටම එයාගේ බලය
දුන්නා වගේ. ඒ කියන්නේ අර ඉන්ද්‍රිය විඥාන මනෝ ධාතු හරහා මනෝ විඥාන කියලා. මේ දක්වා පැහැදිලිද? ඒ කියන්නේ හැමදෙරනේ මේ චිත්ත වීතියක් සම්පූර්ණ වෙන්න ඉස්සෙල්ලා මගදී වෙන පැත්තකට හැරෙනවයි කියන එකද? වෙන තැනකට පටන් ගන්නවයි කියන එකද? නෑ. දැන් චිත්ත වීතිය කියන්නේ මේකේ තියෙන මේ කුසල අකුසල දක්වාම කතා කරලා චිත්තයක් හැදෙන එකනේ චිත්ත වීතියෙන් කරන්නේ. චිත්ත වීතිය කියලා කියන්නේ සමස්ත චිත්තය. අවසානයේදී දැන් මේ කතා කරන්නේ චිත්තචෛතසික ඇතුලේ මුලින්ම වෙන ක්‍රියාවලිය. මේ කතා කරන්නේ. දැන් චිත්තචෛතසික දැන් මෙහෙමනේ. චිත්තචෛතසික කියන ඒවා අරමුණක් ගත්ත වෙලාවෙ ඉඳලා වැඩ කරනවානේ. නේ? කියන්නේ දැන් භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන පංච විඥාන ඔය චිත්තචෛතසිකනේ. නමුත් හරි චිත්තේ ඉන්නේ කුසල වලට ගිහිල්ලානේ අන්තිමට. තදාරම්මන වෙලානේ අන්තිමට ලොකු චිත්තේ ඉන්නේ කුසල අකුසල සහිත චිත්තේ. මේ කතා කරන්නේ අර මුල හරියේදී අපේ අරමුණු කොහොමද වැඩ කරන්නේ. අන්න එතෙන්දි වෙන වැඩක් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ චිත්ත වීතිය පැත්තෙන් මෙතනට දාලා ගත්තොත් අපිට කියන්න පුළුවන් මේ චිත්ත වීතියේ මුල් භාගයේ සිදුවන ක්‍රියාවලීන් ටික සම්බන්ධව සමානතර පච්චේ විශේෂයෙන් සම්බන්ධයි. ඒ වගේම සමස්තෙත් ඒකයි. දැන් අපි හිතමුකෝ දැන් කුසල චිත්තේ හැදුනම ඇයි ඊළඟට කුසල චිත්තේ හැදුනම මේක දිගටම තියෙන්නේ ඒ කුසල චිත්තෙන් තවත් කුසල චිත්තයක් හැදෙන්න පුළුවන්. ඒකත් අනන්තර නේද? ඒකත් අනන්තර පච්චේ. අර මුල ටිකත් අනන්තර පච්චේ. මුලින් මේක ගත්තොත් ටිකක් තේරෙනවා. කියන්නේ චිත්තජයසික මුලින් ඇති වෙනවා තවත් චිත්තජයසික ඇති වෙනවා. දැන් අපි මෙහෙම ගමුකෝ. භවංග චිත්තේ අරමුණක් භවංග චිත්තය භවංග චලනීය භවංග උපච්ඡේද භවංගයට යනකොට භවංග ඉවරනකොට භවංග චලනදී භවංග ඉවර වෙනකොට භවංග චලනීයදී අනන්තර පච්චේ. භවංග චලනයෙන් භවංග චලන ඉවරනකොටම භවංග උපච්ඡේදය. නේ? ඒ කියන්නේ මම කියන්නේ මනෝ ධාතුව ඇතුලේ වෙනකොට. ඊට පස්සේ අරමුණක් එළියෙන් එනවා නේ. ඊට පස්සේ පංචද්වාරා වජ්ජනිය ඇති වෙනවා. පංචද්වාරා වජ්ජන ඉවර වෙනකොටම මොකද වෙන්නේ? පංච විඥාන ඇති වෙලා ඉවරයි. පංච විඥාන ඉවර වෙනකොටම ඊට පස්සේ මොකද වෙන්නේ? සම්පටිච්ඡනේ ඇති වෙලා ඉවරයි. සම්පටිච්ඡනේ ඉවර වෙනකොටම සම්තිරණේ ඇති වෙලා ඉවරයි. සම්තිරණේ ඉවර වෙනකොටම බොත්තපනේ ඇති වෙලා. බොත්තපන ඉවර වෙනකොටම ජවන් පළවෙනි ජවණි ඇති වෙනවා. ඒ ජවණ ඉවර වෙනකොටම දෙක ජවණ දෙක 3 4 5 6 7 ඊළඟට තදාරම්මන එක ඇති වෙලා ඉවරයි. තදාරම්මන දෙකක්. අන්න එහෙමයි අනන්තර. ඒ කියන්නේ මම මේ අනන්තර පච්චේ දැන් මේ අභිධර්මී කියන්නේ ප ဋ ාණප්ප කරන්නේ මුලින් පෙන්නන්නේ. මොකද චිත්ත මුලින් චිත්තසික මුලින්ම ඇති වෙනකොට ඒක ගන්න බලන්නේ මෙතන. නමුත් එතනින් කියන්නේ මේක අනිත් පැත්තට අදාළ නැහැ. මේක හැම තැනටම අදාළයි. මොකෝ චිත්තචෛතසික මේ මනෝ ධාතුව පැත්තෙන් ඇති වෙනවා. ඉන්ද්‍රිය විඥාන පැත්තෙන් ඇති වෙනවා. අන්තිමට කුසල අකුසල අභ්‍යාකට අර්ථේ ඒත් ඇති වෙනවා. ඒක ඔක්කොම. අපිට හම්බුනේ දැන් අර ඒ චිත්ත රීතිය අවසන් වෙනකොට ඒ චිත්තය හැදිලා ඉවරයි. චිත්ත වීතිය අවසන් වෙනකොට චිත්තය හැදලා ඉවරයි. ඒ චිත්තය හැදිච්ච ගමන් ඊළඟ චිත්තයේ අදාළ සාධක ටික හැදෙමින් පවතිනවා. ඔය චිත්තයක ඇති වෙනවා. ඊට පස්සේ ඒක නැති වෙනකොටම තවත් චිත්තයක ඇති වෙනවා. මේ අන්තරාභවයේ ඊටාම පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා. එහෙම එකක් වෙන්න බෑ. දැන් මේක අපි ඉස්සරහට කතා කරමු තාටේ. තවත් මොනවා හරි තියෙනවද අහන්න? නැත්නම් ඉස්සරහට ගිහිල්ලා අපි හැමීට පස්සේ අහන්න පුළුවන්. හොඳයි. දැන් මම සමානන්තර පච්චේ අර මම කියපු විදිහට පෙන්නන්න යනවා. සමානන්තර පච්චයෙන් වන්නේ චක්කු සෝත ගාන ජීවහා සහ කාය විඥාන. විඥාන කියනවානේ පහ. තුන් මැද ඇරුම් මනෝ ධාතුවෙන් මනෝ විඥානෙ නිර්මාණය කෙරේ. කියන්නේ මනෝ ධාතුව කියන්නේ පංචද්වාරා වජ්ජන චිත්ත සම්බන්ධ වෙනවා. පංච විඥානේ කොහොමද තියෙනවනේ ඒකට සම්බන්ධ වෙලා. මොකද පංච විඥාන හැදෙන්නේ මේක හරහානේ. ඊට පස්සේ මේ දෙකෙන් සම්බන්ධ වෙනවා. ඒ මනෝ ධාතුව ඇතුලේ වෙන ටික. ඊට පස්සේ ඒක සිද්ධ වෙනවා අනන්තර පච්චයෙන් ඊළඟට වෙනවා මනෝ විඥානයක් බවට පත් වෙනවා සම්තිරණයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඉස්සරහට මට පේන්න පුළුවන් මෙන්න මේ මෙතන දැන් අපි මේ මම ගත්ත අර පරණ ස්ලයිඩ් එකක් පිට විදිහට දැන් අපි ගත්තොත් දැන් මේ පංචද්වාරා වචන කියන්නේ මනෝ ධාතුව. හරි මේ මනෝ ධාතුව.
පංච විඥාන කියන්නේ මනෝ ධාතුව. නෑ. මේක තමයි මනෝ ධාතුවට එන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන, විවහා කය මේ මොකක් හරි එකක් පංචද්වාර වර්ජනය ඒ කියන්නේ මනෝ ධාතුවෙන් තමයි ඒකත් කරන්නේ අත්‍තරම. ඊට පස්සේ වෙන්නේ මනෝ ධාතුවේ අනිත් එක තමයි සම්පටිච්ඡන. මේ හැදිච්ච විඥාණය ඊට පස්සේ සම්පටිච්ඡනයක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ අනන්තර පච්චේ නිසා එය සම්තිරණ චිත්තයක් බවට පත් වෙනවා. මනෝ විඥානය කියන්නේ සම්තිරණ. එතනින් එහාට process එක යනවා ක්‍රියාව චිත්ත වීතිය හරහා. අනන්තර සහ සමානන්තර පච්චයන් හඳුනා ගැනීම. අනන්තර සහ සමානන්තර පච්චය දෙකටම ප්‍රත්‍ය වන්නේ පූර්ව චිත්තේ විදාරෝධ මහ ප්‍රශ්නයන්දී. මේකෙන් ආවර්ජන විඥාන සම්පටිච්ඡන වොත්තපන ජවන තදාරම්මනාදී වශයෙන් චිත්ත වීතියක ඇතිවන සියලු චිත්තයන් අතර ඇත්තේ අනන්තර පච්චය සහ සමානන්තර පච්චය. එන අනන්තර පච්චය පැහැදිලි මොකෝ පංචද්වාර වර්ජන ආපුගාම ඊළඟට පංච විඥාන. පංච විඥාන ආපුගාම ඊළඟට මොකක්ද සම්පටිච්ඡන. ඒක තමයි අනන්තර මේ අතරේ. ඊළඟට සමානන්තර කියන්නේ ඒ ක්‍රියාවලියේදී සිදුවනවනේ දැන් පංච විඥාන කරන්නේ මනෝ ධාතුව හරහා. මේ පංචද්වාර වර්ජනය කියන්නේ මනෝ ධාතුවේ කියන්නේ. ඒක අරමුණ ගැන සියලු ලොකු අදහසක් නැති නමුත් අරමුණ මනසට හරවන චිත්තය. ඒක මනෝ ධාතුවේ කැලල. ඊළඟට මනෝ ධාතුවේ අනිත් කැලල තමයි කොටස තමයි සම්පටිච්ඡන. ඒ අනුව හැදිච්ච විඥානය ඊපස්සේ හරවනවා. එයා අරමුණ ගෙනියනවා මනෝ විඥාණයට. ඒක සමානන්තර පච්චය. නිදසුනක් ලෙස චක්කු ආදී යමක චක්කු ආදී චිත්ත වීතියක කියන්නේ ඇහැ සම්බන්ධ චිත්ත වීතියක ජවනයේ උපදීනේ ඊට කලින් ඇතිවන වොත්තපන චිත්තය නිසා වොත්තපනේ ඇතිවන්නේ සම්තියන චිත්තය නිසා. මෙසේ සෑම අපර චිත්තයක්ම පූර්ව චිත්තය නිසා උපදින. ඒ අපර චිත්ත ඒ පූර්ව චිත්ත නිසා උපදින. පැහැදිලි නේද? ඒ අතරක් නැති භාවය. මේක තමයි අනන්තර පච්චය. සමානන්තර කියන්නේ ඇතුලේ මනෝ ධාතුව ඇතුලේ වෙන ක්‍රියාවලින් කිව්වේ. දැන් මේකේ මෙතන මම මේක පෙන්නුවේ පරණකින් අරගෙන හේතුව මේ ඔක්කොම දැන් මෙතන 17ක් තියෙනවා. මේ 17 අපි ගත්තොත් අපි ගන්න මෙතන ඉඳලානේ අරමුණු එන්නේ. මේ තුන ඇවිල්ලා අපි ගන්නේ භවංගේ තමයි ඩිෆෝල්ට් එක අපේ ඩිෆෝල්ට් එක තමයි භවංගේ. කියන්නේ අපි අරමුණු ගන්න නැති වෙනකොට වැඩ කරන්නේ භවංගේ. ඒ ඩිෆෝල්ට් මූඩ් එක අපි මනසේ ඩිෆෝල්ට් මූඩ් එක. එතකොට මෙතනින් අපි ගත්තොත් මේක මනෝ ධාතුවේ කොටසක්. දැන් අරමුණක් එළියෙන් ආවම ඒ අරමුණ අදාළ ඉන්ද්‍රියකට සම්බන්ධ කරවන්නේ මනෝ ධාතුව. චක්කු සෝත ගාන જીවහා කාය කියන ඔක්කොම මෙයාට යට මනෝ ධාතුවට. මේ මනෝ ධාතුවෙන් තමයි අරව හරවන්නේ අදාළ ඒවට. චක්කු වලට හරවනවා, සෝතට හරවනවා, ගානයට, જીවහාවට නේ ඇස කන නාසය දිව වල හරවන්නේ එයා තමයි. හරවලා ඊට පස්සේ වෙන්නේ ඒ කට්ටිය දැන් හැරවීම ලැබපු ඉන්ද්‍රිය එයා විඥාන හදාගන්නවා. ඇහැට චක්කු විඥානය එයා හදාගන්නවා. චක්කු විඥානය සෝත විඥානය හදාගන්නවා. නාසයට විඥානයක් හදාගන්නවා. දිවට විඥානයක් හදාගන්නවා. කයට විඥානයක් හදාගන්නවා. ඊට පස්සේ ආයෙත් මනෝ ධාතුව ඕනනේ. එතනින් එහාට ප්‍රොසෙස් වෙන්න බෑ චක්කු විඥානය. එහෙම නේද? මනෝ ධාතුව වැඩි පිළි අරගෙන අදාළ කෙනාට සම්බන්ධ කරනවා. එයා පැත්තකට යනවා. ඊට පස්සේ ආයෙ ඒක යම් ප්‍රමාණයකට ගියාම ආයෙ මනෝ ධාතුව ඕන ඒක ප්‍රොසෙස් කරගන්න. ඒක තමයි ඊළඟට සම්පටිච්ඡනේ සම්බන්ධව. ඔන්න මනෝ ධාතුව ආයෙ වැඩ කරන්න යනවා. අරගත්ත ඒ වයින් ගත්ත එක ඉදිරියට ප්‍රොසෙස් කරාගෙන. එතකොට දැන් අපි දන්නවා ඔය සමානන්තර පච්චේදී කියන්නේ අන්න අර අරමුණක් ආපු ගමන්ම අදාළ ඉන්ද්‍රියකට යොමු කිරීමත් ඒක මනෝ ධාතුවේ කාර්යයක් පංචද්වාර වර්ජනය හරහා වෙන චිත්තයක් නේද? ඊළඟට හැදිච්ච අරමුණ ඉදිරි මනෝ ක්‍රියාවලියට සලසා දීම සප්ලයි කර දීම. ඒක මේ මනෝ ධාතුව කරන චිත්ත දෙක. ඒක තමයි සමානන්තර පච්චය කියලා කියන්නේ. ඉතින් එතනින් එහාට වෙන්නේ සම්තිරණය වුණා මනෝ විඥානයේ හැදෙනවා. එතනින් එහාට කුසල අකුසල කර්මය සිද්ධ වෙනවා.
මම හිතන්නේ ඔබට දැනට මේ මොහොතේ යම්කිසි අදහසක් ඇති වෙන්නේ නැති මූලික අදහසක් මේ සම්බන්ධව. අපි ඊළඟට මෙතන මම මේ ගත්තේ මොනවාද? මනෝද්වාර චිත්ත වීතියක්. ඉතින් එතනත් වොත්තපණේ තියෙනවා, ජවනේ තියෙනවා, තදාරම්මනේ තියෙනවා. එතනත් මේ සම්බන්ධයි කාරණා. මරණාසන්න චිත්ත වීතියේ ওই කතාවම තමයි නේද? ඒක හරි වැදගත් කරන්නේ. දැන් කට්ටිය ගොඩක් අය හිතනවානේ මේ අර කලින් කතා කරපු අන්තරාභවයේනේ. ඇත්තටම අපි බෞද්ධ අය විශ්වාස කරනවා අන්තරාභවය. ඒ ගොඩක් සාමාන්‍ය මිනිස්සු ඔයා කට්ටිය නෙමෙයි. ඔයගොල්ලෝ ධර්මයේ හදාරනයි. එහෙම නිකන් හදාරන්න නැතුව සාමාන්‍යයෙන් මේක ප්‍රැක්ටිස් කරාගෙන යන කට්ටිය අන්තරාභවයක් විශ්වාස කරනවා. විශ්වාස මාතෘකාවක් පොඩ්ඩක් අපිට ටච් කරලා යමු ඉස්සරහට. ඒක විශ්වාස කරනවද කට්ටිය? ගොඩක් අය විශ්වාස කරනවා හම්බුනේ. ගොඩක් අය විශ්වාස කරනවා. ඒ මොකද? ඒගොල්ලන්ට අවබෝධයක් නැති වෙනවා මේ කියන්නේ කොහොමද ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒකට හේතුව දුච්චර හැදෑරෙන්නේ නැදන්නේ. ඊළඟට අනිත් එක තමයි මේක මහායාන සූත්‍ර දේශනාව කාරණාව කියලා කට්ටිය දන්නේ. දැන් අපි ගත්තොත් කෙනෙක් මැරිච්ච ගමන්ම මේ විදියට දැන් මේ තියෙන මරණාසන්න චිත්ත වීතියනේ. දැන් මේකේ අඩුවකුත් තියෙනවානේ. මේකේ අඩුව තමයි ජවන 5ක් වෙලා තියෙනවා. අත 5ක් වෙලා තියෙනවා. මොකද අවසාන මරණය සිද්ධ වෙන මොහොතේ අපේ චේතනාවේ ගොඩාක් ශක්තිමත් අරමුණක් නෙමෙයි ඒක. ඒක හේතුවක් තමයි අපි අපේ ශරීරයෙන් විඥානය අවුට් වෙන්න තියෙන මොහොත නිසා. ඒ වෙලාවේ අපේ ඇතුලේ වැඩ කරන විඥානය ගොඩක් ශක්තිමත් නැහැ. ඉතින් ඒ නිසා ගොඩක් විශ්වාස කරන්න එපා ඒ වෙලාවට හිත හදාගන්න පුළුවන් කියලා. දැම්ම වැඩි පටන් ගන්නවා. ඒ මොහොත අනුතරක් වෙන්න පුළුවන්. නිදහසේ ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් මේ ජවනේ අඩුයි. ඒ කියන්නේ ඒක කර්මිකලි ඉන්ටෙන්සිෆිකේෂන් එක. කියන්නේ කර්මයේ වශයෙන් දියුණු වීමක් කරගන්න අමාරු තැන. ඒනවා කියන්නේ එක්ක ආසන්න කර්මයක් වෙනවා, ඒක කර්ම නිමිත්තක් වෙනවා, ගති නිමිත්තක් වෙනවා. සමහර කට්ටිය කියනවා මේ තුනම එනවා කියලා. මේ තුනම එන්නේ නැහැ. එක්ක ආසන්න කර්මය එනවා, එක්ක කර්ම නිමිත්තක් එනවා, එක්ක ගති නිමිත්තක් එනවා. දැන් ඊට පස්සේ වෙන්නේ අර දැන් ජවණයෙන් පස්සේ දාම ඉක්මනින් වෙන්නේ සුඛ චිත්ත නිර්මාණය. අදාරම්මණයකට යන්නේ නැතුව සුඛ චිත්තයක් නිර්මාණය. ඊට පස්සේ සුඛ චිත්තයෙන් පස්සේ ඒක එක තෝට් එකයි. ඊට පස්සේ දාම ඉක්මනින් නව භවයේ නිර්මාණය වෙන නව භවයේ කියන පරිසංචිත. අදාරම්මණය. මෙතන තියෙන ලස්සන දෙයක් හිතන්නේ මේ. දැන් අපේ මේ ජීවිතයේ පළවෙනි චිත්තය ගියාත්මේ අපේ තිබිච්ච අන්තිම චිත්ත වීතියේ අවසාන සිත. ඒක හරිය ලස්සන දෙයක්. ඒ කියන්නේ මේක නොකැඩී යන කතාව තමයි කියන්නේ. දැන් අපි හිතනවානේ මේකේ පළවෙනි චිත්තය මෙහෙක එකක් කියලා. නේ? එහෙම වෙන්න බෑනේ දැන්. මේ සමහරු සත්තු වෙන සමහරු වෙනස් වෙන සමහරුන්ට කරදර වෙන්නේ. ඒ හේතුව අර ගියාත්මේ මරණාසන්න චිත්ත වීතියේ අවසාන සිත තමයි පටිසන්ධිය වශයෙන් ඇවිත් තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට හිතන්න තියෙන දේ තමයි තේරුම් ගන්න තියෙන දේ මෙතන ආරම්භන පච්චය තියෙනවා. මෙතන සමනන්තර පච්චය තියෙනවා. ඒත් තියෙනවා. දැන් බලන්න. දැන් ඔන්න කෙනෙක් මරණයටපත් වෙන්න යනවා. සත්‍යෙක් මරණයටපත් වෙනවා. එතකොට මෙතෙන්ට එනවා. මෙතන පංචද්වාරා වජ්ජන මනෝද්වාරා වජ්ජන කියලා කියනවා. අපි අත් වශයෙන්ම ගන්නේ පංචද්වාරා වජ්ජන වෙනවා. අරමුණක් ගනිමින් ඉන්නකොට මරනවා නම් කොහොම එකකින් මරුණොත් මොකද වෙන්නේ? පංචද්වාරා වජ්ජන. මනෝද්වාරා වචන. කොහොම එකකින් මරුණොත් කවුරුද? ඒක පංචද්වාරා වජ්ජන මනෝද්වාරා වජ්ජන. මනෝද්වාරා වෙන්නත් පුළුවන්, ඒක පංචද්වාරා වෙන්නත් පුළුවන් නේද හම්දුරනේ? කොහොම හිටියට එයාට කන ඇහෙනව නේද? ඔව් සමහර කන ඇහෙනවා. ඒක එක කාරණාවක්. හැබැයි කන දියුණු නෑ ඒ වෙලාවට නේ. කන ඇහෙනවා. නමුත් සමහර දැන් නිින්දෙන් මරුණු. මනෝද්වාරා වැඩ කරන්නේ නැහැ, කන වැඩ කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මනෝද්වාරා වෙන්නේ. මොකද ඒ කියන්නේ දැන් මනෝද්වාරා වචන වෙන්නේ පංචද්වාරයෙන් ප්‍රොසෙස් වෙච්ච එකක්ම තමයි. ඒකක් තියෙනවා. ඒක නැවතත් අරමුණක් බවට පත් වෙනවා. එතකොට
දැන් බලමු ආයිතර අනන්තර සමානතර පච්චේ. දැන් ඔන්න මෙතන පංචද්වාරා වජ්ජන කියන්නේ අනන්තර මේ සමානතර පච්චේ අරමුණක් ඉන්ද්‍රියකට සම්බන්ධ කරන මනෝ ධාතුවේ පළවෙනි කොටස. ඊළඟට ඒ අදාළ ඉන්ද්‍රිය අරමුණ හදාගන්න විඥානයක් බව. ඊට පස්සේ නැවතත් මනෝ ධාතුව සම්බන්ධ වෙනවා වැඩ ඉස්සරහට ගෙනියන්න. ඒක තමයි සම්පටිච්ඡන චිත්තය. ඒක දෙකක් තියෙනවා. කුසලයේ ආගත් අරමුණ කුසලයක් නම් කුසල සම්පටිච්ඡේ සම්බන්ධ වෙනවා. සම්පටිච්ඡනේ අකුසලයක් නම් අකුසල සම්පටිච්ඡේ සම්බන්ධ. ඊට පස්සේ දැන් මනෝ ධාතුව වැඩ ඉවරයි. ඊට පස්සේ මනෝ ධාතුව මොකද වෙන්නේ? මනෝ ධාතුව පච්චේ උප්පන්න වෙනවා මනෝ විඥානය. එතකොට මනෝ ධාතුව පච්චේ උප්පන්න මනෝ විඥානය. එතකොට මනෝ විඥානය කියන්නේ සම්පීත පරීක්ෂා කරනවා. එතනින් එහාට මනෝ විඥානය තුළ ක්‍රියාත්මක වෙන නැවතත් මනෝ ద్వාරා වජ්ජනයක් තමයි ඊට පස්සේ සිද්ධ වන්නේ. අරමුණේ හැටියට. මේ ඔක්කොම අතරේ අනන්තර පච්චයක් තියෙනවා සමානතර පච්චයක් තියෙනවා. එහෙනම් මේ ජීවත් වෙනකොට එන දෙක මේ මරණකොට එන එක උපදිනකොට එන එක. මේ ආකාරයට චිත්ත පරම්පරාව නොකැඩෙන ලෙස ක්‍රමානුකූලව පසුව ඇතිවන චිත්තයන්ට උපකාරී වන පූර්ව චිත්තය අනන්තර පච්චේ විප්‍රත්‍ය වේ. සංස්කෘතෙන් ප්‍රත්‍යනේ පාලියෙන් පච්චේ. එතකොට දැන් ඒ කියන්නේ දැන් අපි හිතමු මරණ මොහොතේ මැරෙන්න කලින් තිබුණු චුති චිත්තය නම් දැන් මරණ මොහොතේ තිබුණු චුති චිත්තය නම් ඒ චුති චිත්තය තමයි අනන්තර පච්චේ වෙන්නේ මොකටද? පටිසන්ධි චිත්තය. පටිසන්ධි චිත්තය. එහෙමයි. ඊට පස්සේ පටිසන්ධි චිත්තය තමයි තදාරම්මන චිත්ත දෙකට අනන්තර පච්චේ වෙන්නේ. එහෙමයි ගන්න. ඒ කියන්නේ මේ හැම එකකේම තියෙන పూర్ව චිත්තය අපි ගත්ත පංචද්වාරා වජ්ජනීය පංචද්වාරා වජ්ජනීය තමයි අනන්තර පච්චේ වෙන්නේ පංච විඥානීය තමයි සම්පටිච්ඡ චිත්තය. මේ ඔක්කොම චිත්ත නෙවෙයි. ඊළඟට යමක් අනන්තර ප්‍රත්‍යයද එයම සමානතර ප්‍රත්‍යයද වෙනවා. මොකද ඒක ඇතුළේ තියෙන වැඩක් නේ ඒක. පැහැදිලිද ඒක? සමානතර පච්චය කියන අනන්තර පච්චය කියන ලොකු ක්‍රියාවලිය ඇතුළේ මනෝ ධාතුවෙන් වෙන වැඩක් නේ. එහෙනම් අනන්තර ප්‍රත්‍ය වෙනවා නම් මොකක් හරි දෙයක් ඒක සමානතර ප්‍රත්‍යක් වෙනවා. හැබැයි පොඩි වෙනස්කම් ඇතුළේ තියෙනවා. නමුත් මූලික වශයෙන් සමානතර ප්‍රත්‍යක් වෙනවා. අනන්තර සමානතර පච්චයන්ගෙන් පච්චය වෙන්නේ නැත්නම් රහතන් වහන්සේගේ චුතිය කර්ම දෙන ඊළඟට යනවා. විඥාන වීතිය හරහා අනන්තර සහ සමානතර පච්චයන් හඳුනා ගැනීම. දැන් මම මෙතන පොඩි අර පැහැදිලි වීමක් තියෙනවා. දැන් ඔන්න චක්කු විඥාන චිත්තයක් ඇති වුණාම දැන් ඔන්න මනෝ ධාතුව මොකක්ද කරන්නේ? දැන් චක්කු විඥාන චිත්තය කියන්නේ මොකද? පංච විඥානේ එකක්. ඒක නැවත මනෝ ධාතුවට එනවා. මනෝ ධාතුවට ආපු ගමන් මොකද්ද වෙන්නේ? මනෝ ධාතුව මොකද කරන්නේ? සම්පටිච්ඡන චිත්තය පාවිච්චි කරනවා. දැන් චක්කු විඥාන චිත්තය ඇතුලේ චෛතසික කීයක් තියෙනවද? 7ක්. 7ක් තියෙනවා. 7යි. 7ක් තියෙනවනේ. පස්ස වේදනා සංඥා සංඛාර නේද? ජීවිතේන්ද්‍රිය ඒකාග්‍රතාව මානසිකාර නේ ඔහු 7ක් තියෙනවා. ඉතින් 7. ඒතර චක්කු විඥානය ඇතුලේ 7ක් තියෙනවා. ඊට පස්සේ ඒක සම්පටිච්ඡන බවට මනෝ ධාතුවෙන්පත් වෙනවා. හැබැයි දැන් සම්පටිච්ඡන චිත්තයක් වුණාම චක්කු විඥාන චිත්තය ඒ සම්පටිච්ඡන චිත්තය ඇතුලේ තවත් චෛතසික තුනක් වැඩ කරනවා. මොනවද ඒ තුන? විතක්ක ਵਿਚාර අදිමත්. දැන් අර මනෝ ධාතුවෙන් ඉස්සෙල්ලා කරනවනේ එන ආරමුණ විඥානයක් කරනවනේ. ඒතොර මේ විඥානය ඇතුලේ තියෙන චෛතසික 7යි. ඒක නැවතත් මනෝ ධාතුවෙන් සම්පටිච්ඡනයක් කරනකොට සම්පටිච්ඡනය ඇතුලේ තියෙනවා විතක්ක ਵਿਚාර අදිමොක්ඛ. ඇයි එහෙම එන්නේ තුනක් එන්නේ? ඇඩ් වෙන්නේ මොකද තුනක්? හේතුව කියන්න බෑ. සම්පටිච්ඡනය සෝමනස්සද නැත්නම් දෝමනස්සද උපේක්ඛාද? උපේක්ඛා. ඒ උපේක්ෂාව. ඒ උපේක්ෂා චිත්තයකට අනිවාර්යෙන්ම විතක්ක තියෙනවා, විචාර තියෙනවා, අදිමොක්ඛ තියෙනවා. ඒ කියන්නේ සිතවිල්ලක් තියෙනවා, සිතවිල්ල හැසිරවීමක් තියෙනවා, ඊළඟට පරීක්ෂා කිරීමක් තියෙනවා. එහෙනම් දැන් අපිට පැහැදිලි මනෝ ධාතුව චක්කු විඤ්ඤාණ මනෝ ධාතුව අරමුණක් ආපු සැනින්ම
අදාළ ඉන්ද්‍රියට යොමු කරනවා. ඒ කරන්නේ මනෝ ධාතුව ඇතුලේ තියෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ පංචද්වාරා වජ්ජන කියනවා. ඊට පස්සේ අදාළ ඉන්ද්‍රිය වැඩේ කරනවා. කරලා ඊට පස්සේ එතනින් ඒ ඉන්ද්‍රියට පවතින්න බෑ. ඒ ඉන්ද්‍රිය විඥානයක් වශයෙන් වෙලා නැවතත් මනෝ ධාතුව කරා එනවා. ඒ මනෝ ධාතුව සම්පටිච්ඡන කියන ඉදිරි දෙවෙනි කාරණාව අරගෙන ඒක තවදුරටත් ඉස්සරහට ක්‍රියාත්මක කරනවා. අනේ සම්පටිච්ඡන වෙනකොට එතන චෛතසික 10ක් එකතු වෙනවා. එහෙනම් සම්පටිච්ඡන කියන අවස්ථාවේ චෛතසික 10යි ආයි මනෝ විඥානයක් වුණයින් පස්සේ ඒකත් උපේක්ඛා නේද? ඒ සම්තිරණේ උපේක්ඛා කියන මෙතනත් 10ක් වැඩ කරනවා. මේ ආකාරයට මුලින් දක්වන ලද චක්කු විඥානය සහ එයට සම්බන්ධ චෛතසික 7. ඉන්ද්‍රිය විඥානයකට චෛතසික කීයද? 7යි. ඒ කියන්නේ චක්කු විඥානයට කීයක් තියෙනවද චෛතසික? 7ක්. සෝත විඥානයට 7යි. 7යි. ගාන විඥානයට ඒත් 7යි. 7යි. ඊළඟට જીවහා විඥානයට 7යි. කාය විඥානයට 7යි. කීයද? නෑ 5. ආ? නැහැ නේ. ඒකයි නේද? කාය විඥානයට චෛතසික කීයක් තියෙනවද? 5 එකේ තියෙනවා. එතකොට 6. කාය විඥානයේ චෛතසික කීයක් තියෙනවද? 7යි. නේ සුඛ සහගත කාය විඥානය. චෛතසික 7යි. දුක්ඛ සහගත 7යි. එමුනේ අපි කතා කරේ නේද? අපි කතා කරේ මේ විදිහට. එතකොට ඊළඟට දැන් අපි කරන මනෝ විඥාණයට එනවා. මනෝ විඥාණය චෛතසික කීයද? මනෝ විඥානේ චෛතසික කීයද? ඒ කියන්නේ සම්තිරණ චිත්තයක් වෙනවා. කීයද චෛතසික? සම්තිරණ 7ක්. දැන් මනෝ විඥානේ කියන්නේ සම්තිරණ චිත්තයක් නේ. චෛතසික කීයක් වෙනවද? 7ද? 10යි. ආම වශයෙන් 10ක් වෙනවා. ඒ කියන්නේ දැන් වුණ අරමුණ හරියට මනෝ ධාතුවෙන් ක්‍රියාත්මක වෙලා මනෝ විඥානයක් වුණාම 10ක් වෙනවා. මොකද එතන තියෙනවා අර සාමාන්‍ය හිතකට වඩා හැකියාවක් අරමුණ අවශෝෂණය කරගන්න. දැන් මේ මම ආයෙත් පෙන්නන්නම් මේ ස්ලයිඩ් එකෙන් අරන විතරතොර හේතුක චිත්ත ස්ලයිඩ් එකෙන් මේ තියෙනකොට පේනවා ඒක. උපේක්ඛා සහගත මේ අකුසල පැත්තේ සම්තිරණේ 10ක් තියෙනවානේ. සම්පටිච්ඡනේ 10ක් තියෙනවා. ඊළඟට මෙතන 10ක් තියෙනවා. හැබැයි එක තැනක තියෙනවා 11ක්. මොකද එතන සෝමනස්ය සම්බන්ධයි. එතකොට එහෙනම් දැන් විඥාන මට්ටමේ තියෙද්දි චෛතසික 7යි සම්පටිච්ඡන තත්ත්වයටපත් වුණාම ඒකත් මනෝ ධාතුවේ කැලේ තමයි. එතන 10යි. සම්තිරණේ වුණාම 10යි. නමුත් සම්තිරණේ කියන අවස්ථාව දියුණු අවස්ථාව. ඒක මනෝ විඥානයේ ඇතුළේ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් නිසා චෛතසික 10ක් එතන වැඩ කරනවා. මේ ආකාරයට මුලින් දක්වන ලද චක්කු විඥානය සහ එයට සම්බන්ධ වන චෛතසික 7 අනන්තර පච්චේ චෛතසික 10ක් සමග ක්‍රියා කරන සම්පටිච්ඡන චිත්තයෙන් පච්චය උප්පන්න වෙනවා. දැන් මේවා ඇතුලේ දැන් එකකින් තව දෙයකට සම්බන්ධ වෙනකොට මොකද වෙන්නේ? පච්චය උප්පන්න වෙනවා. පච්චය උප්පන්න වෙන්නේ කවුරු හරහාද? අනන්තර පච්චයෙන් සහ සමානන්තර පච්චය. සම්පටිච්ඡන චිත්තය නැතිවන විගස ඒක නැති වෙනවනේ. සම්තිරණ චිත්තයට උක්ත අනන්තර පච්චය තමයි. සම්පටිච්ඡන චිත්තයේ මනෝ ධාතුවක් වෙන ලෙසින්ම පංචද්වාරා වචන චිත්තයේ මනෝ ධාතුව. කිව්වනේ ඒකනේ. අරමුණක් ආමේ අරමුණ යොමු කරන්නේ මනෝ ධාතුවෙන්. ඊට පස්සේ අරමුණ ඉන්ද්‍රිය විඥානයක් වුණාම නැවතත් ඒ අරමුණ ඉස්සරහට ගෙනියන්නේ සම්පටිච්ඡන වශයෙන් මනෝ ධාතුවේ තමයි. සම්තිරණ චිත්තේ මනෝ විඥාන ධාතුව. ඒක මනෝ ධාතුවක් කිව්වයි. මේ මන්ද එකී චිත්ත දෙකම අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොලබන නිසා. ඒ කියන්නේ දැන් අර කලින් එකට සම්බන්ධයෙන් මේකට සම්බන්ධයක් කියලා.
දැන් අපි මෙතන කියවනේ මනෝ ධාතුව කියලා. ඒ කියන්නේ සම්පටිච්ඡන චිත්තය සහ පංචද්වාර මේ දෙකම මේ මන් දෙකේ චිත්ත දෙකම අරමුණ පිළිබඳව පැහැදිලි අවබෝධයක්. ඒක විඥානන මාත්‍රයක් විතරයි. විඥානයත් විඥානන මාත්‍රයක්. නමුත් මනෝ විඥාන ධාතුව උක්ත මනෝ ධාතුවට වඩා අවබෝධයක් ලබා ගන්නා වූ අවස්ථාවක් චිත්තයක්. කියන්නේ සංකීර්ණ චිත්තය. ඒ සංකීර්ණ චිත්තේ මනෝ ධාතුවක් නෙමෙයි ඒක මනෝ විඥානක. සංකීර්ණ චිත්තේ උපේක්ෂා සහගත නිසා තරම් චෛතසික 10ක් තමයි තියෙන්නේ. දැන් ඔබට පැහැදිලි මේ සමානතර පච්චේ කතා කරන්න ගියාම මේ කතාව ටික කතා වුණා. මනෝ ධාතුව සහ මනෝ විඥාන ධාතුව. ඊළඟට එනවා අපේ සාමාන්‍ය මේ පච්චය අඳුන ගන්න ස්ලයිඩ් එක. දැන් මේක හරි වැදගත් එකක් තේරුම් ගන්න. මොකද මේක සාමාන්‍යයෙන් අපි හැම පච්චයකදීම දාලා බලන එක. දැන් ඔබට පේනවා දැන් පච්චය කියන්නේ කන්ඩිෂනින් වෙන මට්ටමේදී අපි ගන්නවා චිත්ත 89යි චෛතසික 52ක් නේද? රහතන් වහන්සේගේ චුතිචිත්තේ පච්චය වෙන්නේ පච්චේ සත්‍ය වෙන්නේ නැහැ. ඒක පච්චුප්පන්න. පච්චේ සත්‍ය කියන අවස්ථාවෙන් පච්චේ වෙන්නේ නැහැ. පච්චුප්පන්න බව. ඊට පස්සේ දැන් ඒ අදාළ චිත්ත 89 චෛතසික 52ත් එක්ක වැඩ කරන විවිධාකාරයට දැන් ඔබට පේනවා ඇති ගොඩක් වෙලාවට 76යි වැඩ කරන්නේ. ඒකේ අපි කියොත් 13ක් වැඩ කරන්නේ මේක ඇතුලේ ඒවා. මොකද ඒ 13 ඇතුළට එන අරමුණ නේ තියෙන්නේ කුසල වෙලා. පස්සේ එතකොට ඒ ටික ඉදිරි චිත්තවලට ගමන් කරනවා. සමානතර අනන්තර සහ සමානතර ඒ වශයෙන්. ඒ වන්නේ අනන්තර සමානතර පච්චයන් නිසා. මේ දක්වා තිබුණු ප්‍රශ්න හම්බෙන්නේ 76ක් කියලා කිව්වේ ඇයි සමහරලාට වෙන්න පුළුවන් කියලා? 6ක් දැන් සමහරලාට 89ක් දැන් මෙතන 89ක් සහ චෛතසික 52ක් කියලානේ කිව්වේ. ඔව්. හම්දුරු කිව්වා නේද මේ 76ක් වෙන්න පුළුවන් කියලා. ඔව් 76ක් කියන්නේ දැන් පංච විඥාන මේ පංච දැන් පංච විඥාන සහ ඊළඟට තියෙන මේ මොනවද පංචද්වාරා වජ්ජන මනෝද්වාරා වජ්ජන හසුතුප්පාද මේවා සමහර පොත්වල ගන්නෙ නෑ මේවා. මේවා ඒකල කියන්නේ චිත්ත වැඩ කරන්න තියෙන ඒවා කියලා. ඒවා ගන්න එහෙමයි. ඉතින් නමුත් පොදුවේ අපි කතා කරනකොට කියනවා 89ම 52ත් එක්ක චෛතසික 52ත් එක්ක ඊළඟ පච්චුප්පන්න බවට පත් වෙනවා. සමහර තැන්වල එහෙම ගන්නෙ නෑ අර 13 ගන්නෙ. නමුත් අපි පොදුවේ ගමු 89ම එහෙම වෙනවනේ. මත් වෙනවනේ. දැන් ඒ කියන්නේ මේ වැඩ කරන ඒවාත් වෙනවනේ. දැන් සම්පටිච්ඡනේ සම්පීර්ණ වෙනවා නේද? එතනත් අනන්තර පච්චේනේ. චක්කු විඤ්ඤාණත් ඊළඟට ප්‍රොසෙස් වෙනවා ඊළඟට. එහෙනම් දැන් ඔක්කොම අපිට මේකට ගන්න පුළුවන්. ඔය එතන තියෙන කාරණාව හින්දා දහමුදුරනේ මේ මනෝද්වාරා වර්ජන සිතයි පංචද්වාරා වර්ජන සිතයි ක්‍රියාසිතක් ඇටියට ක්‍රියාචිත්තයක් ඇටියට සලකනවා. හරියටම හරි. ඒවා ක්‍රියාචිත්ත. ඒක ක්‍රියාචිත්ත. ඔව්. මොකද මුලින් පංචද්වාරා වර්ජන ආවට ඇත්තටම මනෝද්වාරා වර්ජනයේ සම්බන්ධිකුත් තියෙනවා. මොකද මනෝ ධාතුව තමයි අරමුණ ගන්න මුලින්. දැන් එහෙම ගමුකෝ. දැන් එළියේ මට ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දය කියන එක ඇහුණට ඒ ශබ්දය කනට ගෙනියන්නේ අපි කියන්නේ සෝතප්පසාදයට ගෙනියන්නේ මනෝ ධාතුව මගින්. ඒ කියන්නේ මනෝ ධාතුව ඇතුලේ වැඩ කරනවා පංචද්වාරා වචන කියලා සුවිශේෂී චිත්තයක්. ඒක ගොඩක් වැඩ දාන්න එකක් නෙමෙයි. ඒක අර ඉන්ද්‍රියට අරමුණ ගෙනියන එක. එතකොට මනෝ ධාතුවෙන් තමයි ඒක අරන් දෙන්නේ අදාළ ඉන්ද්‍රිය. දැන් සූත්‍ර පිටකේ හදාරපු අය කියන්නේ එහෙම නෙමෙයි එහෙම තමයි ගන්න කියලා ඒකනේ. ඒ සූත්‍ර දැනම පමණක් තියෙන කට්ටිය අතම සමහර තැන්වල තියෙනවා බොහොම වෙලගත්තොත් ඒගොල්ලෝ කියන්නේ මේ ඇහෙන්ම තමයි මේක ගන්න කියලා. එහෙම නේද කියන්නේ? ඇහෙන්ම නෙමෙයි ගන්නෙ. මනෝ ධාතුවෙන් තමයි ඇහැට ගෙනියන්නේ. ඊට පස්සේ ඇහැ ගන්නවා. මොකද ඇහැ කියන්නේ එක්තරා ඉන්ද්‍රියක් විතරනේ. ඊට පස්සේ ඇහැ තුල මනෝ ධාතුවෙන් ආපු මනෝ ධාතුවෙන් නිර්මාණය කරන නිසා එතන විඥානයක් හදාගන්නවා. ඒ මනෝ ධාතුව නිසා. ඊට පස්සේ යාට එතනින් එහාට වැඩ කරන්න බෑ. ඊළඟ ආයෙත් මනෝ ධාතුව උදව් කරනවා.
කොහොමද උදව් කරන්නේ? සම්පටිච්ඡනයක් කියලා මනෝධාතුව ගන්න ඔය අරමුණ මෙහෙට. දැන් පංචද්වාරා වජ්ජන මනෝද්වාරා වජ්ජන ඔය ඔක්කොම එකට තියෙන්නේ. එහෙම එහෙම තියෙන්නේ ඔක්කොම. ඉතින් මේක මතක තියාගන්න ඕනේ මනෝද්වාරා වජ්ජනය හරි ඒකනේ දැන් ඔය මේ ඉන්ද්‍රිය ගැන කතා කරද්දී පංච ඉන්ද්‍රිය කියලානේ කියන්නේ. මේ ෂඩින්ද්‍රිය කියන කතාව බොහොම අඩුවෙන් කියනවා. ඉන්ද්‍රිය 6ක් තියෙනවා කියලා කියන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. කියන්නේ ඉන්ද්‍රිය 5යි. මොකද මේ 5 වැඩ කරන්නේම මනෝ ධාතුව හරහා. ඇහැ කරන ආසය දිව ශරීරයනේ. මනස කියන එක ඔය සිංහලෙන් කිව්වට පොත්වල තියෙන්නේ පංචේන්ද්‍රිය. ඒ මනෝ ධාතුව විශාල කර්තව්‍යයක් කරනවා සම්බන්ධ වීම නිසා. දැන් චිත්ත වීති ගැන දැනගත්තට ඒ චිත්ත වීති වල තිබෙන පංචද්වාරා වජ්ජනයයි මොනවද සම්පටිච්ඡනයයි මනෝ ධාතු ඇතුලේ තිබුණා කියලා ගොඩක් අය දන්නේ නැහැ නේද? ඒ මනෝ ධාතු ඇතුලේ තියෙන දෙක. මනෝ ඊළඟට මනෝ විඥානයක් වුණා. ඒ කියන්නේ චක්කු විඥානයේ අවසානයේ මනෝ විඥානයක් වෙන්න එපා. ඇයි අරමුණු තියෙන එතනනේ. දැන් ඇයි අතන්ට ඇහැට රූප එනවා කියලා හිතට අරමුණ එනවා කියන්නේ. ඒ ඇහැට ආපු අරමුණව තමයි මනෝ ධාතුවේ. මනෝ ධාතුවෙන් පස්සේ කුසල අකුසල අභ්‍යාගත අරමුණ බවට පත් කරනවා. ඒ වගේම වෙනම මනසට අරමුණුත් එනවා. එහෙමත් එනවා. මේ පංචේන්ද්‍රයන්ගෙන් කලින් ක්‍රියාත්මක වෙච්ච වෙනමත් එනවා පිළිම. මනස මනෝද්වාරයන්ත් එනවා. නමුත් ගොඩක් වෙලාට වෙන්නේ පංචද්වාරයෙන් ආපුවා තමයි ප්‍රොසෙස් වෙච්ච ඒවා තමයි මනසට එන්නේ. ඒ කියන්නේ ආමතුනේ පංච දැන් ඇසට රූපයක් දකින්නකොට ඒක ඉස්සල්ලාම මනෝද්වාරයෙන් මනෝධාතුවෙන් කරන්නේ වැඩි. මනෝධාතුවෙන් තමයි ගෙනියන්නේ ඇහැට. ඇහැ නෙමෙයි ගන්නෙ. ඇහැට කොහෙද මේ ශක්තියක් ඉන්නේ? මේ ඇහි තියෙන ශක්තියක් මේ මෙහෙමයි. ඒකේ කියනවා දැන් මෙහෙම. මම හිතන්නේ මදුබින්නික සූත්‍රයේ 18 මධ්‍යම නිකායේ. චක්කුංච අපරිබින්න. ඇහැ අපරිබින්න වේ. ඇහැ නොබිදුණු ඇහක් වේ. එන ඇහි රෝගතුන් කෙනෙකුට ඇහැ වැඩ කරන්නේ නැහැ හරියට. ඇහැ නොබිදුණු ඇහැ. ඊළඟට බාහිරාච රූපාච ආපාතං ආගච්ඡ. බහැරින් එන රූප දකින්න ඕන. ඇස් වහන කියොත් ඒක වෙන්නේ නැහැ. නේද? ඊළඟට තජ්ජෝන සමන්නාහාරති. අවධානයක් තියෙනත් උර. රූප ගන්න අවධානයක් තියෙන වෙලෙ මෙහෙම බලන් ඉඳලා නැහැ හොඳයි. රූප ටික තියෙනවා ඉස්සරහා. දැන් මම අවධානය යොමු කරනවා. ඒ ටික තමයි ඇහි තියෙන්නේ. දැන් නමුත් ඒ අවධානය කොහෙන්ද යොමු කරන්නේ? අන්න හොඳ ප්‍රශ්නයක්. කොහෙන්ද අවධානය යොමු කරන්නේ? ඇහෙන් පුළුවන් අවධානය යොමු කරන්න. ඇහැට තියෙනවද ශක්තියක් අවධානය සම්බන්ධව? දැන් මනෝ ධාතුවෙන් තමයි ඇහැට දෙන්නේ ශක්තිය. ඒ අවධානය යොමු කරන්න. නැත්නම් ඇහැ කියන්නේ නිකම් ඉන්ද්‍රියක් විතරයි. ඒක නිකන් සාමාන්‍ය ඉන්ද්‍රියක්. කනත් එහෙමයි. නාසය දිව ශරීරය ඔක්කොම එහෙමයි. ඉතින් ඕවයින් අපි කියවනේ ඇහැ කනනේ බලවත් නේ. ඉන්ද්‍රිය විග්‍රහය ඇහැ කන බලවත්. ඇහැ කනනොත් කන තමයි බලවත් කරන්නේ. ඒක ඉතින් අපිට පේනවනේ දැන් කොමායකට එහෙම ගියත් ඇහත් යනවා කන තමයි අන්තිමට පොඩ්ඩක් හරි ඉතුරු වෙන්නේ නේද? ඔයත් සමහරකින් කනත් එතකොට හැමෝටම චක්කු විඥානය කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ ඒ ඉන්ද්‍රියට ඇති වෙන හිතගෙන. ඉන්ද්‍රියක් අරමුණක් දැන් අපි කියවනේ මනෝ ධාතුවෙන් අරමුණු සම්බන්ධ කරනවා කියලා ඉන්ද්‍රියන්ට. සම්බන්ධ කරාම මේ ඉන්ද්‍රිය ඇතුලේ ඇති වෙනවා ඒ අරමුණු සම්බන්ධව අදහසක්. මේක මේ වගේ රූපයක්. ලස්සනයි, අවලස්සනයි වගේ. මේක මේ වගේ ශබ්දයක්. එතකොට ඒ අන්න ඒ ඇති වෙන හැඟීම, අදාළ ඉන්ද්‍රිය ඇති වෙන හැඟීම තමයි විඥානය කියන්නේ. ඉතින් ඒක වුණත් කරන්නේ මනෝ ධාතුව. මොකද මනෝ ධාතුවේ තියෙන පංචද්වාරා වචනෙන් තමයි අරමුණ අතට ගේනවා. ගෙනාවෙන් පස්සේ අන්න ඒ ඉන්ද්‍රියට ශක්තිය හම්බ වෙනවා, බලය හම්බ වෙනවා. ඒ සම්බන්ධව හිතක් හදාගන්න. ඒ හිත මදි. මොකද අපි දන්නවා විඥානය කියන්නේ විචාරණ මාත්‍රයක් පමණයි. චක්කු විඥානය විචාරණ මාත්‍රයක් පමණයි. සෝත විඥානය විචාරණ මාත්‍රයක් පමණයි. ගාහන විඥානය විචාරණ මාත්‍රයක් පමණයි. ඊළඟට જીවහා විඥානය විචාරණ මාත්‍රයක් පමණයි. කාය විඥානය විචාරණ මොකද විචාරණය කියන්නේ? මේක නිකන් දැන ගැනීමක් විතරයි. ඊට එහා දෙයක් නෑ. මේක මොනවද තියෙන්නේ? දැන ගැනීමක් නෙමෙයි.
දැනීමක් පමණයි. යම්කිසි විඥානනයක් පමණයි. දැන් අපි සාමාන්‍යයෙන් කියන අරමුණක් අපට දැනෙනවා කියන්නේ පජානාති කියලා කියන්නේ සතිපට්ඨාන සූත්‍රේ පජානාති. ප්‍රජානනේ තමයි ධර්මයේ කියන්නේ හොඳම සතිපට්ඨාන සූත්‍රය කියනවානේ. මේ මොනවාද ඉන්ද්‍රියයන් මේ අරමුණු සම්ප්‍රජාන්‍ය ඇති කරගන්න හැමතැනම ප්‍රජානනය කරනවා. ඉතින් මේ විඥාණයෙන් කරන්නේ නිකන් විඥානනයක් විතරයි. ඉතින් ඒකයි විඥානේ හැටි. විඥානය කියන්නේ මනෝ ධාතුව විසින් උදව් කරාම අදාළ ඉන්ද්‍රියකට ඒ අරමුණ සම්බන්ධව ඇති වෙන හැඟීමක් පමණයි. ඒක සාමාන්‍ය ඒක තව ගොඩාක් ප්‍රොසෙස් වෙන්න ඕන ඉස්සරහට. එහෙම නේද? දැන් මම පෙන්නන්නම්. මේ ස්ලයිඩ් එකෙන් ඉස්සරහට ගිහින් පස්සේ බහැරට ගිහිල්ලා දැන් බලන්නකො මෙතන දැන් මෙන්න විඥානයක් නිර්මාණය වෙලා තියෙනවානේ. විඥානයක් නිර්මාණය වුණා. උඩ තියෙන මනෝ ධාතුවේ උදව්ව පල්ලෙහා තියෙන මනෝ ධාතුවේ උදව්වනේ. තේරෙනවද නේද? ඒ පංචද්වාර වර්ධනේ මනෝ ධාතුවේ පළවෙනිම දේ. එයා තමයි උදව් කරන්නේ ඉන්ද්‍රියන්ට අරමුණු පවත්ව ගන්න. දැන් මේ විඥානේ මෙතන ඉවරද? නෑ. මේක නිකන් විඥාන මාත්‍රයක්. ඊට පස්සේ මේක ප්‍රොසෙස් වෙන්න ඕන ගොඩක්. සම්පටිච්ඡන වෙන්න ඕන, පිළිගන්න ඕන. මනෝ ධාතුව ඇතුළට ගිහිල්ලා අර මනෝ විඥානයක් වෙන සංකීර්ණේ තවත් ඉස්සරහට ගිහිල්ලා අපිට යෝනිසෝ මනසිකාරය දැන් මෙතන වොත්තපණේ කියන්නේ මේ ෆ්‍රී විල් එක. අපි කියන්නේ Tamanට ඡන්දය ඇති කරගන්න පුළුවන් වෙනුනේ අවස්ථාව සම්බන්ධව. ඒ කටයුත්ත කියන්නේ ඒක මොනවාද? කායද්්වාරයෙන් නම් කායද්්වාරයෙන්, වචීද්්වාරයෙන් නම් වචීද්්වාරයෙන් නේ. මනෝද්්වාරයෙන් ඊට පස්සේ ජවන අවස්ථාවේදී යෝනිසෝ මනසිකාරයෙන් ඒක වැඩ කරන්න හදාගන්න පුළුවන් නේ. ඒතර මේ පංච විඥාන ටික විඥාන මාත්‍රයක්. ඒක කර්මයක් බවට පත් වෙන්න ගොඩක් තව ඉස්සරහට යනවා. අපි මෙතනින් ගත්තොත් 5යි නම් ඔබට පේනවා තව චිත්ත 12ක් ඇති වෙන්න බෑ. මෙන්න මේක පස්වෙනි චිත්තේ විඥාන හැදෙන්නේ. තව ඒ තව 12කට යන්නේ. ඒක විඥාන මාත්‍රයක් පමණක් නිසා. දැන් හම්දුනේ අපි රූපයක් දිහා බලාගෙන ඉන්නකොට අපිට ඒකට රූපය ගැන අවධානය නැත්තම් අපිට සමහරවිට අපි බලන් හිටියට අපි ඉස්සරහ වෙන දේවල් දකින්න නැතු යනවනේ අපේ අවධානයක් නැති නිසා. දැන් ඒ වගේ අවස්ථාවකදී චක්කු විඥානයක් හැදෙනවද? හැදෙන්න පුළුවන්. මොකද ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි නිසා. දැන් අපි අවධානය යොමු කරත් නොකලත් මනෝ ධාතුව කරනවා අරවට එයා ගෙනියන උත්සාහ කරනවා. දැන් අපි උත්සාහ වෙන එකට තමයි කුසල අකුසල හැදෙන්නේ පස්සේ නේද? එහෙම නෙමෙයි. දැන් අපි හිතමු දැන් නරක වැඩක් කරනකොට අපි උත්සාහවත් වෙනවානේ ලෝභ දෝෂ මොහ හදාගන්න. එතකොට මේ විඥාන මාත්‍රයේ විඥානය ගොඩක් තවත් චිත්ත 12ක් දක්වා ප්‍රොසෙස් වෙලා කුසල අකුසල අභ්‍යාකර චිත්තයක් හදනවා. ඒ වගේම අපිට දැන් දකින්න තියෙනවා අද අපිට ඕන නැහැ අවධානය යොමු කරන්න. එතන මොනවද වෙන්නේ? එතන මොකද්ද වෙන්නේ අපිට? අර දැන් මනෝද්වාර වචනේ කියන්නේ. සමහර අරමුණු තියෙනවා මොනවද? පැහැදිලි නැති අරමුණ. දැන් මේ අරමුණ පැහැදිලි නෑනේ මම ගන්නෙත් නෑ. ඒක නිකන් තිබ්බා ඉතින් දන්නේ නැහැ මොකක්ද කියලා. ඒක මට පැහැදිලි නෑ. මට පැහැදිලි කරගන්න ඕනක් නෑ. එතකොට මොකද්ද වෙන්නේ? ඒක මනෝද්වාරයේ කුසල අකුසල් හදන්න නැතුව මගදී නැවතිලා භවංගයට යනවා අපේ හිත. දැන් හිතන්නකෝ දැන් මෙතන රූපයක් තිබෙනවා. ඒ රූපේ අපි අවධානය යොමු කරන්නේ නැහැ. සමාන මගදී රූප තියෙන රූපයක්. ඩ්‍රයිවිං කරනකොට තියෙන රූපයක්. නේ? එතකොට වෙන්නේ ඒ අපි නෙමෙයි කරන්නේ. ඒක මනෝ ධාතුවෙන් ගන්නවා ඒක. මොකද අපි දැක්කනම් ඇහි යම් කිසි විදිහකින් දැක්කනම් මනෝ ධාතුව කරන්නේ ඒ අරමුණ ගන්නවා යා. අර හරියට මේ මොනවාද මේ motion sensor light එකක් වගේ හැම එකම ගන්නව නේද? හැම එකටම යපත් වෙනවා. මේ වගේ ඒක දැනෙනවා. හැබැයි ඒක මගදී නවතිනවා. නැවතිලා නැවතත් භවංගයට යනවා ඒක. මොකද ඒක අරමුණ පැහැදිලි නැති නිසා. මොකද අරමුණ පැහැදිලි නැත්නම් අපි අරමුණ කන්ටිනියු කරගන්නේ නැහැ. අපිට කැමැත්තක් නැහැ. දැන් තව ස්ලයිඩ් එකක් හෝ දෙකක් තියෙන එක කරලම කතා කරමු. ඊළඟට තියෙන තව පැත්තක්. මේ අනෙක් පැත්ත තමයි දැන් ඔබට මම මේ කිව්වේ. දැන් චිත්තචෛතසික ඇතුළේ වෙන වැඩ ටික නෙමෙයි කිව්වේ. අනන්තර සමානතර කියන. දැන් ඔන්න චිත්තචෛතසික කුසල අකුසල බවට පත් වෙනවා. කුසලයක් බවට පත් වෙනවා.
අකුසලයක් බවට පත් වෙනවා. අභ්‍යාකතයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කුසල අකුසල සහ අභ්‍යාකත චිත්තයන් සමග අනන්තර සමානන්තර පත්‍යයන් හඳුනාගන්න. මේ අර සාමාන්‍ය විග්‍රහයෙන් ඔබට කියන්න තැන. දැන් ඔන්න මේ වගේ ඒවා ටිකක් අපි කලින් කරා දැන් පෞගිය පච්චේ වල කරා. නමුත් මේක ටිකක් වෙනස් තැනක්. දැන් ඔන්න කුසල චිත්තය නැති වෙලා යනවා. දැන් ඔන්න අපි හිතමු කෙනෙක් භාවනා කරනවා. ඒ භාවනා කරනකොට 6ට පටන් ගත්තා නම් භාවනාව ඊළඟ 6යි තප්පර 2කට තියෙන ඒ චිත්තේම දැන් අපි සාමාන්‍ය කාලයෙන් ගමුකෝ මේ. ඒ කියන්නේ පරිකල්පිත ප්‍රඥාප්තියක් වශයෙන් තිබෙන කාලෙන් ගත්තොත් 6ට පටන් ගන්නවා. කාලය කියන්නේ බොරුවක් නේ අපි හදාගත්ත එක. නමුත් ඒ හදාගත්ත කාලය තුළ අපි තප්පර වලට කියොත් 6ට පටන් ගන්නවා. 6යි තප්පරේ. දැන් තප්පරෙන් භාගයකදී හිතනවාද පළවෙනි චිත්තේ මේ තියෙන්නේ? එහෙම වෙන්න බෑ. මොකද චිත්තක්ෂණ ටික ටක් තාම ඉක්මනට කියලා චිත්ත හැදෙනවා. පටන් ගත්ත කුසල චිත්තේ නැති වෙනවා. හැබැයි ඊළඟට තව කුසල චිත්තයක් අනන්තර පත්‍ය නිසා නිර්මාණය වෙනවා. සමානන්තර පත්‍යත් ඒකේ සම්බන්ධයි. ඒ දෙකම සම්බන්ධ වෙලා හැදෙනවා. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා කුසල චිත්තය ඇති වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ අභ්‍යාකත චිත්තයක් ඇති වෙනවා. ඒක කොහොමද වෙන්නේ? උදාහරණයක් කියන්න බලන්න. දැන් කුසල චිත්ත දැන් ඔන්න කෙනෙකුට කුසල චිත්තයක් ඇති වෙනවා. ඒ කියන්නේ මොනවද? අලෝභ අදෝස අමෝහ හෝ අලෝභ අදෝස හෝ අලෝභ හෝ අදෝස හෝ. වනේ කුසල චිත්තනේ. ඒව නේද? නම් කුසල චිත්ත. දැන් ඕක ඇතිවල ඉවර වෙනකොටම අභ්‍යාකතයක් ඇති වෙනවා. ඒ කොහොමද වෙන්නේ? මොකද්ද අභ්‍යාකතයක් කියන්නේ? අභ්‍යාකත චිත්ත කියන්නේ කුසල අකුසල හැදෙන්නේ නැති චිත්ත. කුසල් අකුසල් හැදෙන්නේ නැති හැබැයි ෆන්ක්ෂනින් වගේ ඒවා. ක්‍රියාත්මක චිත්ත. ඒ කියන්නේ අර කුසල් අකුසල් වැඩේට හදන ඒවා. ඒවා තියෙනවා. එතකොට අපි ඒවට කියනවා මොනවද? අභ්‍යාකත චිත්ත කියන මොනවද? විදර්ශනා. විපාක සිත ක්‍රියාසිත. එක්ක විපාක චිත්ත වෙන්න ඕන. එක්ක ක්‍රියාසිත. ක්‍රියා චිත්ත වෙන්න ඕන. එක්ක මහා ක්‍රියා චිත්ත වෙන්න. දවල් සමහර පටලව ගන්නවා. සමහර මේ ක්‍රියා චිත්ත කියන්නේ මේ අර රහතන් වහන්සේගේ එක තමයි. රහතන් වහන්සේගේ එකට කියන්නේ මහා ක්‍රියා චිත්ත. ඒක බුදුහාමුදුරන්ට අදාළයි පසේ බුදුරජාණන්. ඒවා මහා කිරිය චිත්ත. කිරිය චිත්ත කියන්නේ එයාට විතරක් නෙමෙයි. ඒ ඔක්කොටම අදාළයි. දැන් මනෝ මේ මොනවද මේ පංචද්වාරා වජ්ජන මනෝ ධාතුවේ ඒක ක්‍රියා චිත්තයක්. දැන් ඊළඟ මනෝ ධාතුවෙන් කරන ඊළඟට සම්තිරණය මොනවද සම්පටිච්ඡනේ මනෝ විඥාණයට සම්බන්ධ වෙලා තියෙන සම්තිරණය රහතන් වහන්සේගේ හසුතුප්පාදී ඕකක්වත් ඒ ඔක්කොම ක්‍රියා චිත්තනේ. ඒවයි කුසල අකුසල නැහැ. එහෙනම් දැන් උදාහරණයක් ගන්නකො මේකට කුසල චිත්තයක් තියෙනවා ඒක අවසන් වෙනවා මොනවා හරි කුසල චිත්තයක්. ඒ කියන්නේ මේ මොනවද? ඒ කියන්නේ මහා කුසල චිත්ත අටෙන් එකක් නේද? අවසන් වෙනවා. අවසන් වුණාම ඔන්න අවස්ථාවක් තියෙනවා ඊළඟ චිත්තය විලා අභ්‍යාකත චිත්තයක්. උදාහරණයක් ගන්න බලමු. අනිත් කතා කරන්න කියන්නේ බැන්නේ. කුසල චිත්තේ නැති වෙනවා අභ්‍යාකත චිත්තයක් වෙනවා. උදාහරණයක් ගන්නකො බෞද්ධ සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන්. උදාහරණ වචන පාඩම් කරාම මේවා එන්නේ නැහැ හොඳයි. වචනට එහා ගියපු මේක ජීවිතයට දකින්න විදිහට ගන්න ඕනේ. දැන් මේ මෙලම් මුලින්මත් කිව්වනේ මේ ටෙක්නිකල් වචන ටික තුලම ඉන්න එපා. ඒවත් අවශ්‍යයි යම් ප්‍රමාණයකට. ඊළඟට මේක දාගන්න ඕන අපේ ජීවිතේට කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා ඉස්සෙල්ලා. ඒ කියන්නේ කුසලයක් ආමුදුරනේ ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කිරීමේ කුසලයක් කරන වෙලාවේදී සරල උදාහරණයක්. කුසල චිත්තයක් නැති වෙනවා අභ්‍යාකතයක් හටගන්නවා. චිත්තයක් හටගන්නවා. මොකද්ද හොඳම මොහොත? කෙනෙක් මැරෙනවා. මැරිලා පරිසන්දි චිත්තයක් ගන්නවා. මොකද්ද? මේ අවස්ථාව නෙමෙයිද?
දැන් ඔන්න කෙනෙක් මේ මොහොතේ මැරෙනවා. මරණාසන්න චිත්ත වීතියද ගිහිල්ලා එයා චුති චිත්තය හටගෙන චුති චිත්තයට යාට අරමුණු වෙනවා මොකද? එක්කෝ ආසන්න කර්මය, එක්කෝ කර්ම නිමිත්ත, එක්කෝ ගති නිමිත්ත. ඒවා ඇති වෙලා එයාට කුසල චිත්තයක් ඇති වෙනවා. වාසනාවන්ත අවස්ථාව. ඊට පස්සේ ඒ කියන්නේ අර අටෙන් එකක් ඇති වෙන්න ඕනේ. මහා කුසල චිත්ත අටේ එකක් ඇති වෙලා. එහෙම නේද? එයා මැරෙනවා. මැරුණාම එයාගේ අභ්‍යාගත චිත්තේ මොකද්ද වෙන්නේ? එයාගේ පටිසන්ධි චිත්තේ. ඒ පටිසන්ධි චිත්ත කියන්නේ විපාක චිත්තය. ඒකට මොකක්ද වෙන්නේ? මොකක්ද ඒකට එන්නේ? ඒකට එන්නේ අර අටෙන් එකක්ම තමයි. එහෙම නේද? ඒ චිත්තයත් එක්ක එයාගේ තිබුණ කුසල කුසල යන්නේ නැද්ද? එයාගේ තියෙන කුසල කුසල යන්නේ අපි ඒක ගන්න ඒ කනෙක්ෂන් එක අපි ගන්න විපාකයක් කියලා. දැන් කුසලයක් ඊළඟ භවයකට යනකොට අපි ගන්න එක අභ්‍යාකතයක් කියලා. කුසල් යනවා කියලා කියන්නේ ඒක අභ්‍යාකතයක් ඇතුලේ තමයි යන්නේ. නමුත් අපි කියන්නේ අභ්‍යාකත චිත්තයක් වශයෙන් තමයි යන්නේ කියලා. මොකද විපාක චිත්තනේ ඒවා ඔක්කොම නේ. දැන් ඒක තවත් හොඳ තැනක් ඒක. දැන් අපි සූත්‍ර පිටක කියන්නේ කුසල් තමයි අපි අරන් යන්නේ කියලා. එහෙම නේද කියන්නේ? හැමෝටම දැන් අපි පටිසන්ධිය ගත්තාම ඊළඟට භවාංග සිත ඇති වෙනවනේ. එතකොට මේ භවාංග සිතට ආපහු අර ටික යනවා නේද හැමෝටම? නැද්ද? මේ භවාංගය ඇති වෙන්නේ පටිසන්ධිය ඇතුලේ නේද? පටිසන්ධිය කියන්නේ ජාතිය ඇති වෙලා නැති වෙන්නේ. භවය සහ ජාතිය ඇති වෙලා ඒක ඇතුලේ යනවා. නමුත් අර දැන් මුලින්ම මම මේ කියන්න උත්සාහ කරේ මේ මෙතන මේ ඊතලයක් ගහලා තියෙනවා. මේ ඊතලයේ තමයි අනන්තර පච්චේ. අතරක් නැතුව එයාට විපාක චිත්තයක් නිර්මාණය වෙනවා. එතකොට කවුරු හරි මැරිලා සංසාර ගමනේ යා යනකොට අපි මේ සූත්‍ර පිටකයේ තුල අපි නිකන් ලූස්ලි කිව්වට කුසල් අරන් යනවා කියලා. ඇත්තට මෙයා අරන් යන්නේ අභ්‍යාකතයන්. ඒ අභ්‍යාකතයන් ඇතුළේ තියෙන කුසල් තමයි. ඕක හරියටම උදාහරණයක් කියන්න අර අපි මේ කම්පියුටර් එක පාවිච්චි කරනකොට අන්තර්ජාලයේ ඉන්නකොට අපි සමහර ලොකු ෆයිල්ස් අපිට ඒ විදිහට තියාගන්න බෑ. ඇයි? එකක් තමයි ප්‍රමාණය වැඩි. අනිත් එක ඒක සමහර වෙලාවට මේ ලොකු කරදර ගොඩක් තියෙනවා. ඒ නිසා ඒක මොකද්ද කරන්නේ? ඒක WinZip ෆයිල් එකක් බවට පත් වෙනවා. ඒ WinZip එක බවට පත් වෙනවා. ඒ වගේ මේ අභ්‍යාකතය කියන්නේ කුසල් සහ අකුසල් පුංජය ඒ ටික අපි සසරෙන් කියන්නේ ඊළඟ ජීවිතයකට මාරු වෙනකොට අභ්‍යාකත වශයෙන් ගිහිලා තමයි ඒවා නිර්මාණය වෙන්නේ. මොකද ඒවා මෙහෙදි කරනකොට පමණයි ඒවා කුසල් වෙන්නේ. ඊට පස්සේ ඒවා විපාකනේ. එහෙම නේද? කරන මොහොතේ කුසල්. නමුත් ඊට පස්සේ අපිට හම්බ වෙනකොට අභ්‍යාකත. දැන් මේක මේ ජීවිතේ වෙන්න පුළුවන් නේද? ඒ දිට්ඨ ධම්ම වේදනේ කම. ඒක මෙහෙ වෙන එකක් නේ. දැන් මේ ජීවිතේ අපි පෞගේ කාලේ ඉස්සර කරපු දෙයක් වෙන්න පුළුවන්. මේක තියෙන්නේ මේ කර්මයේ මෝරණ වේලාව ටිකක් වෙන්න ඕන. සමහර කර්ම ටික මෝරන්නේ බැරි මැචියුරිටි කියන්නේ. ඒ නිසා මෙතන කියන්නේ දැන් කුසල චිත්තේ නැති වෙලා අන්න දැන් ඒක හොඳ තැනක්. කුසල චිත්තේ නැති වෙලා තව කුසල චිත්තයක් එනවා. ඒ කියන්නේ කුසලයක් කරනකොට ඒකේ තියෙන අපි ශක්තිය හදාගෙන තව කුසලයක් හදාගන්න. එහෙම තියෙනවා නේද? දැන් දානයක් පූජා කරනවා. ඉතින්දී ඒ දාන පූජා කරනකොට තව හොඳ කුසල සිතක් හදාගන්න. ඒකම හදාගන්න. නමුත් මරුණයින් පස්සේ එතනින් එහාට එන්නේ විපාක චිත්තයක් වශයෙන්. දැන් මම තව උදාහරණයක් කියන්නම් ඔබට. දැන් අපි මේ ජීවිතේ මිනිස්සු වෙලා ඉන්නවා. අපි හිතන්නේ අපි හොඳින් ඉන්නවා කියලා. දැන් අපි හොඳින් ඉන්නවා. ඒ මේ හොඳින් ඉන්නේ. ගිය ජීවිතවල අපි කුසල් කරලා ඇති නේද? මම කියන්නේ. ඒතර අපි ගිය ජීවිතවල කරපු කුසල් මේකේ අපි ගන්න කොහොමද? විපාක චිත්ත වශයෙන් නේ. දැන් අපි ධර්මයේ කියන්නේ විපාක චිත්ත කියලා නේද? දැන් අපි ඔය අහේතුක චිත්තවල තියනවානේ අර මේ තිරිස් මොනවාද? සතර පායේ ඉන්න සත්තුට හම්බෙන පරිසංග චිත්තේ තියෙනවා. ඊළඟට ඒකේ තියෙන කුසල පැත්තේ මේ මොනවාද? මිනිස්සෙක් වෙනවා ෂණ සම්පත්තිය නැතුව ඒතන එකක් තියෙනවා චිත්තයක්. ඊළඟට මෙතන තියෙනවා පංච විඥාන චිත්ත තියෙනවා. කුසල අකුසල පැත්තේ මේ ජීවිතේ කියා ආත්මවල අකුසල් තියෙනවා. දැන් මේ ඔක්කොම ඊළඟට තියෙනවා මොනවාද? මහා විපාක කියලා 8ක් තියෙනවා. මේ ඔක්කොම ගිය ආත්මේ කරපු කුසල්නේ. දැන් මේ ආත්මේ අපි කියන්නේ මොනවද ඒවට?
කුසල් කියලාද කියන්නේ? අපි දන්නේ නෑ. අපි කියන්නේ ඒවට විපාක චිත්ත කියලා. එහෙම නේද? ඒවට කියන්නේ විපාක චිත්ත. විපාක චිත්ත කියන්නේ අභ්‍යාකත. ඒවා අභ්‍යාකත. හදනකොට විතරයි කුසල අකුසල. ඒක යනකොට වෙන්නේ අභ්‍යාකත වෙනවා. නමුත් ඒ මොහොතේ අපි හදනකොට කුසල අකුසලම තමයි නේද? නමුත් එහාට යනකොට පළ දෙනකොට අපිට ඒවා අභ්‍යාකත වෙනවා. ඉතින් බලමු. අකුසල චිත්තයක් හැදෙනවා කාගේ හරි තමන් තිබෙන දුර්වලතාවයක්. නැත්නම් අකුසල හැදෙන දුර්වලතාවයක් නිසා නේ. මොකක් හරි දුර්වලතාවයක් නිසා. ඒතර අකුසල චිත්තේ නැති වෙනකොටම කුසල චිත්තයක් උපදිනවා. එහෙම අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. දැන් ඔන්න අකුසල චිත්තයක් හැදිලා. අපි හිතමු දැන් ඔන්න හැදිලා ලෝභය හැදිලා. නමුත් ටික වෙලාවක් ගියාම දාණයට හිත යොමු වෙනවා. එහෙම අවස්ථා එන්න පුළුවන් නේ. තව අවස්ථාවක් තියෙනවා දැන් ඔන්න හිත හරීම නොසන්සුන්. උද්දච්චය ඇති වෙලා නේ. සිත නොසන්සුන් වෙලා තියෙනවා. ඒකදී අකුසලයක් නේද නේ? උද්දච්ච කියන අකුසලයක් නේද? අභිධර්මයේ කියන අකුසල සාධාරණ දෙකක්. හැබැයි ටික වෙලාවක් ගියාම මෙයාට හිතෙනවා පොඩක් භාවනා කරලා බලන්න ඕනේ. එහෙම කළා තියෙනවා. ඒ උත්සාහයක් බොහොම සාර්ථක දෙයක්. හිතන පොඩ්ඩක් භාවනා කරලා හිත පොඩ්ඩක් සංසුන් කරන්න කුසල චිත්තය හදාගන්න. ඒ වගේම අකුසල චිත්තයට අභ්‍යාකතයක් අරගමන නේද? මරණවා චුති චිත්තයට අකුසලයක් වෙලා ඊළඟ උපදිනවා. ඊළඟට අභ්‍යාකතේ නැති වෙලා අභ්‍යාකතයක් උපදිනවා. ඒක මොනවද? උදාහරණ අනිත් පැත්තට කියපු කතාවක් නේද? කොහොමද ගන්නෙ අපි? අභ්‍යාකත චිත්තයක් නැති වෙලා යනවා අභ්‍යාකත චිත්තයක් උපදිනවා. මොනවද? අභ්‍යාක චිත්තයක් නැති වෙලා ඔව් ඉතින් බලන්න පොඩ්ඩක්. රහතන් වහන්සේගේ චිත්තය කෙලින්ම අභ්‍යාකතයක් නේද? රහතන් වහන්සේ මේ මොහොතේ උන්වහන්සේ කරන කුසලයක් ධර්මයේ සාකච්ඡා කරන එක උන්වහන්සේට කුසලයක්. ධර්මයේ දේශනා කරන එක කුසලයක්. මල් පහන් ටිකක් පූජා කරන එක කුසලයක්. වන්දන පුදනේම කුසල. වතාවත් කරන ඒවා කුසල. නේ? භාවනා කරන ඒවා කුසල නේ? නමුත් උන්වහන්සේට කුසල නිර්මාණය වෙනවද? ඒ කරන කිසි ක්‍රියාවකින්. නෑ උන්වහන්සේට ක්‍රියාත්මක වෙන්නේ මහා කිරිය නම් වූ අභ්‍යාකතේ. එහෙනම් ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ඊළඟ චිත්තය වෙන්නේ. එම අභ්‍යාකතේ තව අභ්‍යාකතයක් නෙවෙයි. තවත් අභ්‍යාකතයක් ඇති වෙනවා. මොන ඒ කියන්නේ විපාකයක් වශයෙන් මුකුත් නෑනේ. null and void එතකොට නේ. අපි දැන් මෙතන කියන්නේ සමානන්තර අනන්තර පත්‍ය අදාළ වෙන්නේ නැහැ නේද? ඊළඟට තව අවස්ථා තියෙනවා අභ්‍යාකතයක් නැති වෙලා යනවා කුසල චිත්තයක් උපදිනවා. උදාහරණ එහෙනම් රහතන් වහන්සේ වෙන්න පුළුවන්ද? නෑ මේ අපි සම්බන්ධ කාරණාවක් මේ කියන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න අභ්‍යාකතයක් නැති වෙලා යනවා. එහෙනම් අභ්‍යාකතය අපිට සම්බන්ධ අභ්‍යාකත. අපි ගමු විපාක පංච විඥාන චිත්ත. මොනවද ඒවා? විපාක චිත්ත නේද? ඒවා විපාක චිත්ත. ඒකක් ගන්නකො. දැන් ඔන්න කෙනෙකුට එනවා කෙනෙකු අපි හිතමු කයට වේදනාවක් එනවා යා. ශරීරයට මොකද වේදනාවක් එනවා. ඒ ගියාත්මක කරපු අකුසලයක් වෙන්න පුළුවන් නේ. වෙන්න පුළුවන් එහෙම ගන්නෙ. හැම වේදනාවක්ම ගියාත්මක වෙන්නේ නැහැ. නමුත් බොහෝ වේදනා ගියාත්මක වෙන්න පුළුවන්. ඒක ආවයින් පස්සේ මොකද්ද වෙන්නේ යාට? එයා වේදනානුපස්සනාව හදාගන්න. අන්න. එයා වේදනානුපස්ස. මේ වේදනාව අනිත්‍යයි. මේ වේදනාවට මම ඇලෙන්න හොඳ නැහැ. මේ වේදනාව දැන් මට නරක වේදනාවක්. මට දුකයි. මට මේකයි නේද? එතකොට එයා අකුසල චිත්ත හදාගන්න. වේදනානුපස්සනාවෙන් බහැරන. එයා හදාගන්නවා යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරලා මේ වේදනාවක් වෙනස් වෙන දෙයක්. මේකත් අනිත්‍යයි. එහෙනම් මේක අනිත්‍යයි. එහෙනම් මේ අනිත්‍ය කියන එක නම් මෙතන සැපයක් නෑ මේක දුකක් වෙන්න ඕන. හැබැයි මේ දුකක් වෙන්නේ මේකට ඇරුණොත්. අනිත්‍යයි දුකයි නම් මෙතන පුද්ගලික ජීවත් වෙන්නේ අනාත්මයි. අන්න යා අභ්‍යාකත චිත්තයක් කරහා කුසල චිත්තයක් හදාගන්නවා. දැන් මේකයි මේවා කියන්න හේතුව. කුසල චිත්තයක් නැති වෙලා ගිහිල්ලා කුසල චිත්තයක් හැදෙන්නේ අනන්තර පච්චේ නිසා. ඒ වගේම අභ්‍යාකතයක් හැදෙන්නේ ත්‍රිආකාරයට අනන්තර පච්චේ. අකුසල කතාවත් එහෙමයි. අභ්‍යාකතත් එහෙමයි. මේ තියෙන අවියෝජනීය inseparable connection එක අයින් කරන්න බැරි. බෙදන්න බැරි, කඩලා දාන්න බැරි අවියෝජනීය සම්බන්ධය නිසා තමයි මේ විදිහට කුසලයේ අකුසලයේ අභ්‍යාකතයේ හැම තැනම සම්බන්ධ වෙන්නේ. ඒක වෙන්නේ මේ තියෙන අනන්තර සහ සමානන්තර පච්චේව.
හොඳයි. දැන් අපිට විනාඩි කිහිපයක් ගන්න පුළුවන් ප්‍රශ්න වලට. එහෙම නැත්නම් අපිට පුණ්‍ය අනුමೋದනාවක් යන්න. හාමුදුරනේ දැන් චිත්ත දැන් අන්තරයක් නැතුව හැදෙනවානේ. එතකොට දැන් පළවෙනි ඉවර වෙනකොටම හැදෙන චිත්තය ඒ දෙක අතර සම්බන්ධයක් නැද්ද නිකන්? ඒ දෙක අතර සම්බන්ධයක් ඒ කියන්නේ දැන් අපි කරපු මොකක් හරි දෙයක් ඒ වගේම දෙයක් නෙමෙයි ඊළඟට වෙන්නේ. ඔව් ඒකනේ මේ කියන්නේ. දැන් අපි ඒ ස්වරූපෙට මේ කතා කරේ අන්තිමටම. දැන් කුසලයක් කරගන්නවා කෙනෙක් ඒ කුසලේ හරහා කුසලයක් හදාගන්න. ඒ අර පළවෙනි එකට සම්බන්ධ එකක්. එතකොට දැන් අර මොනවාද මැරෙනකොට චුතිසිත ඇති වෙන්නේ ගොඩක් වයසක එක්කෙනෙකුට ගොඩක් වෙලාවට ඊට පස්සේ ඉපදෙන්නේ පොඩි ළමෙක්. ඒ චිත්ත දෙක අතර සම්බන්ධයක් නෑ. මේ චිත්ත දෙක අතර සම්බන්ධයක් තියෙනවා කුසල අකුසල අභ්‍යාගත වශයෙන්. ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් මැරෙනවා. දැන් කෙනෙක් මැරෙනවා කියන්නේ අත වශයෙන්ම ඇඟ මැරෙනවා කියන එකම නෙමෙයි මෙතන කියන්නේ. දැන් මේ බෞද්ධ ක්‍රමයට අපි කියන්නේ මිනිස්සෙක් මැරෙනවා කියලා ඇඟ මැරෙනවා කියන එක නෙමෙයි. මෙතනින් කියන්නේ එයාගේ අභිධර්මයෙන් ගත්තොත් හදේ වස්තු නැති වෙලා යනවා. විඥානේ බැහැර වෙනවා. ඒතර විඥානේ අලුත් කයක් හොයාගෙන යනවා. 31 තලේ කයක් හොයාගෙන යනවා. එතකොට ඒ යනකොට වයසට ගිහිල්ලා මරුණත් අඩු වයසින් මරුණත් මැද වයසේදී මරුණත් ගර්භාෂයේදී මරුණත් ඊට පස්සේ ඒ විඥානේ යන අපි ඒකට කියවන සයිගොට් කියලා අවස්ථාවක් නේ. කතර කිව්වෙකට ගන්ධබ්බ අවස්ථාව. දැන් මේක එක කතා කරනකොට ඒ ගන්ධබ්බ කියන අවස්ථාව ගන්ධබ්බයා පුදුමාකාර ස්මාර්ට් කෙනෙක්. පුදුම සුහුරු කෙනෙක්. එයාට පුළුවන් එයාට ගැළපෙන සුදුසු මේ ඒ කායික තැනට සම්බන්ධ වෙනවා. නේද? යුක්තාණුවට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒක අලුත් ශරීරයක් වෙන්න පුළුවන්. නමුත් මේ ශරීරයට සම්බන්ධ වීම, ඒබඳු ශරීරයක් ඇතුළට යෑමේ ක්‍රියාව, ඒ සියල්ලම සිදුවන්නේ අවසාන මොහොතේ ඒ චුති චිත්තය තුළ නිර්මාණය වෙච්ච කුසල අකුසල ස්වરૂපේ නිසා. එතකොට ඒකට භෞතික කාය හැදෙන්නේ, භෞතික කාය නිර්මාණය කරගන්න හම්බෙන්නේ චුති චිත්තේ ස්වરૂපේ නිසා. ඒ නිසා සම්බන්ධයි. දැන් මං කියන්නේ දැන් චුතිසිත තියෙන එක්කෙනෙකුට පරිණත හිතක් නේ තියෙන්නේ යාට. ඊළඟට පටිසන්ධි චිත්තයේදී පොඩි ළමයෙකුට නෑනේ එහෙම හිතක් නිකන් ඒගොල්ලන්ට මොනවත් තේරෙන්නේ නෑනේ. චුති චිත්තය සහ චුති චිත්තය පරිණතයි කියලා කියන්නම බෑ. චුති චිත්තයේ දැන් අපි ජවන පහක් වෙන චිත්තයක්. නමුත් චුති චිත්තයක් තියෙන කෙනෙකු ජීවිතයක් හමාර කරනකොට. ජීවිතයක් හමාර කරනකොට එන අවසාන චිත්තය. මේ ජීවිතයේ අවසාන එක. එතකොට ඒ කෙනාගේ චිත්තය දැන් ඔය පරිණතයි කියලා කිව්වේ කොයි පැත්තෙන්ද? කුසල අකුසල පැත්තෙන්ද කොහොමද? ඒකීම් එක්ක නිකන් අපි හිතන හිතුවිලි අරවම චිත්ත වෙනස් වෙනවානේ ගොඩක් වයසට යනකොට. දැන් පොඩි කාලේ හිතපු විදිහට නෙමෙයි ලොකු වෙනකොට හිතන්නේ. ඔව්. ඒ වගේ වයස හරි මැරෙන මොහොත වෙනකොට අපිට ගොඩාක් අත්දැකීම් තියෙනවා. නමුත් ආයි ඉපදෙනකොට මොකවත් නැහැ නේ. මොනවත් අත්දැකීම් නැහැ. නෑ මෙතන අත්දැකීම් ඔය ඔක්කොම සම්බන්ධ වෙන්නේ චිත්ත. අත්දැකීම් ඔය ඔක්කොම සම්බන්ධ වෙන්නේ කුසල අකුසල වලට අන්තිමට. මොන අත්දැකීම තිබුණත් ඒ ඔක්කොම දැන් අපි මේ කතා කරන්නේ මේ කුසල අකුසල විග්‍රහයක් සම්බන්ධ කරගෙන. ඒ කුසල අකුසල විග්‍රහයට තමයි අත්දැකීම් ටික සම්බන්ධ වෙන්නේ. සමහර වෙලාවට ඒ අත්දැකීම් වලින් මේ පුද්ගලයා හොඳ කුසලයක් හදා ගන්නත් පුළුවන් අකුසල වෙන්නත් පුළුවන්. ඒතර දැන් ඊළඟ ආත්ම පළවෙනි චිත්තය ඒ පුද්ගලයා අත්දැකීම් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාගේ ශරීරය සහ ඒ පුද්ගලයාගේ උපත තමයි පටිසන්ධි. පටිසංචිත්තෙන් මේ අත්දැකීම් ටික හැදෙන්නේ නැහැ. මොකද යාට අලුත් ජීවිතයක් තියෙනවා නිර්මාණය වෙලා යන්නේ. නමුත් ඒ තැන හැදෙනවා. පළවෙනි ඊළඟ උප්පත්තිය සම්බන්ධ කාරණා ටික චුති චිත්තය හරහා හැදෙනවා. අපි හිතමු දැන් අපි කියවනේ 19ක් නේද? පටිසංචිත 19ක් කතා කරා. ඒ 19න් කරන්නේ මූලිකව හොඳ ජීවිතයකට නිර්මාණයක් කරලා දෙනවා. ඒතර යාට එතනින් එහාට යා අනිත් ටික යාගේ ජීවිත කාලය තුල හැදෙනවා. ඒ අත්දැකීම් ටික උනත් මේ ජීවිතේ අපි ගන්න වෙන්නේ දැන්. ඒ කුසල කුසලයට සාපේක්ෂව ගන්න වෙන්නේ. අපි චිත්තයේ ඇතුළේ තියෙන ස්වરૂපේ මෙහෙම බාහිරින් දැක්කට කුසල කුසල කාර්යයට තමයි ඒ ටික සම්බන්ධ වෙන්නේ.
දැන් අපි හිතමු සමහර ලාවට තාම කලලයක් වශයෙන් කලලයක උප්පත්තිය ගන්න ආධුනික කෙනෙක් වෙනවා. අලුත් සත්වයෙක් වෙනවා. ගන්ධබ්බෙක් කියන්නේ. එතකොට දැන් මේ ජීවිතේ කොච්චර අත්දැකීම් තිබ්බත් අන්තිම මොහොත හරි නොයන්න පුළුවන්. සමහරට ගොඩාක් ධර්මයේ කියපු කෙනෙක් වෙන්නත් පුළුවන්. නොකියපු කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට අපිට මේ අත්දැකීම් ටික අපිට සාපේක්ෂ වෙන්නේ කොච්චර අත්දැකීම් තිබ්බත් කුසල කර්මය හරහා අපිට පුළුවන්ද කියලා අන්තිම මොහොතේ මොකද කර්මයක් එතනට ගන්න. ඒක අපිට කියන්න බෑ. අතන අපිට අර අත්දැකීම් නොමැති වුණා ඒ පුද්ගලයාගේ හැදෙන්නේ හොඳ ස්ථානයක හෝ නරක ස්ථානයක උප්පත්තිය පමණයි. ඒක නහට යාට ජීවිතයක් තියෙනවා හැදෙන්නේ. හොඳයි ඊළඟ ප්‍රශ්නෙත් තියෙනවා. හම්දුනේ මේ ගිය සැරේ අර චිත්තජ රූප ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරනකොට හම්බෙච්ච ප්‍රශ්නය දැන් ඒකේදී අර රූප සමුට්ඨානයේදී මේ කියනවා මේ අර ඉරියව් විතරක් හදන රූප චිත්තජ රූප තියෙනවා මේ චිත්ත තියෙනවා ඊළඟට ඉරියව් නිර්මාණය කරන චිත්ත සහ ඉරියව් සහ කාය වචී විඥානය මොකද විඥානය වචී විඥාති ඒ විදිහට හදන ඒවා තියෙනවා. දැන් ඒකෙදි එක තැනක තියෙනවා ඉරියව් සහ කාය සහ වචී විඤ්ඤාප්තින් නිර්මාණය කරන චිත්තවලදී ඒ ලිස්ට් එකක් දීලා ඒකේ අන්තිමේට තියෙනවා අභිඥා චිත්ත දෙකක් කියලා තියෙනවා හාමුදුරනේ. ඔව්. අභිඥා චිත්ත දෙක කියන්නේ කොයි චිත්ත දෙකද හාමුදුරනේ මේ? මට ඒ ස්ලයිඩ් එක බලන්න ඕන. ඒක කියන්න හරියට ඒක දිසතිය කරපු ස්ලයිඩ් එකද? නෑ ගිය සැරේ කරපු එක නෙවෙයි රූප සමුට්ඨානය කියන චිත්තජ රූප සම්බන්ධයෙන්. මෙහෙමයි. ඒතර දැන් අභිඥා කියන එක සම්බන්ධ වෙන්නේ මේ අපි දන්නවා මේ මහග්ගත චිත්තවලට. ඒතර මහග්ගත චිත්ත ඇති වෙනවානේ රූපාවචර අරූපාවචර අයට. එතකොට ඒ අයගෙත් තිබෙනවා මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. මොකද දැන් ඒ අයගෙත් තිබෙනවානේ ඉරියව් වල වෙනස්කම් ඉරියව් ගන්නවා. ඊළඟට සමහර තැන්වල ඒ අයටත් තිබෙනවා මේ මොනවද කියන්නේ මේ හසිත කියන අවස්ථාව නැත්නම් ඒ කියන්නේ සිනාසන අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ අවස්ථාවල චිත්තජ රූප යාලගේ හැදෙනවා. එතකොට ඒකයි ඒ එතන අභිඥා චිත්තත් සම්බන්ධ වෙන්නේ. මහග්ගත චිත්ත දැන් අපි දැන් ඔතන කියනවානේ 70 ගානට සාමාන්‍ය අයගේ චිත්ත ගොඩක් කියනවානේ. මේ සාමාන්‍ය අයගේ චිත්ත ගොඩක් කියනවා. කුසල ඒවා කතා කරනවා. ඒකට සාමාන්‍ය අයගේ චිත්තජ රූප ඒවයින් හැදෙනවා. එතකොට ඒ කියන්නේ චිත්තජ රූපවම කාය විඤ්ඤාති වචී විඤ්ඤාති එතනට අදාළයි ඉරියව් hina වෙන එක ඇවිදිනකොට තියෙන ස්වરૂපේ ඔක්කොම චිත්තජ රූපනේ. ඊළඟට අභිඥා ලබා ගන්න අය ඉන්නවා. මහග්ගත චිත්ත ලබා ගන්න අය. ඒ අයට යම් ප්‍රමාණයක ඉරියව් වල චිත්තජ රූප ටිකක් තියෙනවා. ඒ වගේම හසිතේ සම්බන්ධව තියෙන චිත්ත වර්ග. ඒ අය චිත්තජ රූප හදනවා. ඒක තමයි උතන කියන්නේ. ඒ එක්කම අප එකක් තමයි හම්බෙන්නේ දැන් මේ චිත්තජ රූප 75ක් කියලා විතර විස්තර කරනවා. ඒ වගේම කම්මජ රූප 25ක් තියෙනවා. දැන් මම හිතුනේ හැටියට ඒ කම්මජ චිත්තජ රූප 75යි කම්මජ රූප 25යි දෙක ඕවර්ලැප් වෙනවා වගේ කියන්නේ. ඒ කියන්නේ කම්මජ රූප චිත්තජ රූප 75 ඇතුළෙම තමයි අර කම්මජ රූප 25කුත් තියෙන්නේ. එතකොට ඒක කම්මජ රූප කියන එක ඇත්ත වශයෙන්ම ඒක බොහොම මේ පැතිරීමක් තියෙන රූප ටිකක් ඒක. දැන් කම්මජ රූපේ කියවම කර්මය නිසා ඇති වෙන රූපනේ. දැන් එතන අපි උප්පත්තියම අපේ කම්මජ රූපයක් නේ. උප්පත්තිය චිත්තජ රූපයක් නෙමෙයිනේ මූලිකවම. දැන් චිත්තජ රූප කියන ඒවායින් කියන්නේ අපි සිතිවිලි හරහා නිර්මාණය කරගන්නා වූ රූප. අපි සිතිවිලි හරහා නිර්මාණය කරගෙන දැන් හිතන්නකෝ දැන් මම ඇවිදිනවා මට ඕන විදිහට මම ඇවිදින්නේ. එහෙම නේද? මම ඇවිදින්නේ මට ඕන විදිහට. දැන් ඊළඟට කෙනෙක් hina වෙනවා. කෙනෙක් තව ඉරියව් කරනවා දුවනවා. කෙනෙක් නිදා ගන්නවා. රූපයක් නේ හැදෙන්නේ ඊට පස්සේ. එතකොට ඒ ටික මේ අර කර්මජ රූපෙන් හැදිච්ච රූපයක් තියෙන කෙනෙක් තමයි චිත්තජ රූප වලට යන්නේ. එතකොට එතන ඕවර්ලැපින් කියන එකක් එහෙම ගත්තම නැහැ. දැන් ඒ කියන්නේ අපි දැන් එහෙම ගමුකෝ. අපි දන්නවා සුද්ධට්ඨකේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට වන්න ගන්ධ රස. දැන් මේ අටනේ මූලිකවම කතා කරන්නේ මේ
අපි ධර්මයේ විශේෂයෙන්ම මේ රූපයක තියෙන මූලික ස්වરૂප. දැන් කම්මජ පැත්තට ගියාම මෙතන කියනවා අපි උත්පත්ති අපේ පුරුෂ භාවයේ ස්ත්‍රී භාවය නේද? අපි ඊළඟට ගොඩක් ඒවා කතා හදේවත් ගොඩක් ඒවා කතා කරනවා. ඒතොර ඒක ඇවිල්ලා මේ අපිට ගොඩාක් බලපාපු. අපි මේ ජීවිතය පවා මෙතෙන්ට එන්න බලපාපු රූප ටික කර්මජ රූප. උපසමුට්ටානේ. චිත්තජ රූප කියන්නේ එහෙම රූපයක් අපි ලබා ගත්තම එහෙම ඒ රූපයක් ලබාගෙන ජීවත් වෙනකොට අපි සිතවිලි හරහා ඊළඟට අපි තවත් මේ අනිප්පන්න දැන් ਉਹ අනිප්පන්න රූපනේ. ඒ කියන්නේ ਉਹ ඇවිල්ලා මේ හොඳ රූප නෙමෙයි ඕවා. නැත්නම් හොඳ පියෝ රූප ටික දෙන කම්මජ රූප. ਉਹ ඇවිල්ලා නිකන් අර මේ අපි වල කියන්නේ සාමාන්‍ය අනිප්පන්න. අනිප්පන්න කියන්නේ නිකන් අර රූපවල කැහැලිවුවා. ඒ රූප හරහා නිර්මාණය කරගන්න පුළුවන් දේවල් ටිකක්. දැන් ඉරියව්වක් තියෙනවා. hina වෙනවා. මුහුණේ තියෙන ස්වරූප වෙනස් වෙනවා. නේද? ඒතර මේ බාහිර අවතුම් පැවතුම් වල වෙනස්කම් ටිකක්. ඒතර එහෙම ගත්තම මේක දෙකක් කියලා තමයි අභිධර්මයේ කියන්නේ. ඔව්. දැන් ඊළඟට අපි ගියොත් මොනවද? ඊළඟ උතුජ රූප. දැන් උතුජ ඇඟේ තියෙනවා උෂ්ණත්වයක්. ඊළඟ ඒක ගොඩාක් කතා කරන්නේ එළිය තියෙනවා. කඳු වල වෙන්න පුළුවන් නේද? ඒ වගේ ඒක පැතිරෙනවා ගොඩාක් වෙලාවට. හොඳයි වෙනත් කුත් ප්‍රශ්න තිබෙනවද? අද හෝ නැත්නම් පසුගිය සම්බන්ධව. දැන් අද කතා කරපු දේ ගැන තේරුණාද මොනවා හරි දැන් මේ මම කියන්නේ හැම එකක්ම නිකන් මේක අහගෙන ඉන්නව නෙමෙයි. කී සතියට වඩා පටන් ගත්ත දවසේ ප ဋ ාණ දේශනාව අද මේ වෙනකොට වෙනසක් තියෙනවද මේ අද හැමදාම කතා කරන කරුණු? දැන් අද ඔබ ඉගෙන ගත්ත මනෝ ධාතුව මනෝ විඥාන ධාතුව. දැන් ඒක ඉගෙන ගත්තේ හැමදෙරම. අරමුණක් කොහොමද හැදෙන්නේ කියන්නේ? එකම්ම නිකන් ඇහෙන් අරමුණු හැදෙන්නේ නැහැ. 60 පවා ගෙනියන්නේ මනෝ ධාතුව. අරමුණ එනවා. සම්මේ රූපේ එනවා. ඒකට ඇහැ නොබිදෙන්න ඕන. ඇහැ රූප ගන්න ඕන අවධානයක් තියෙනවා. නමුත් ඒ අවධානය සම්බන්ධ මනෝ ධාතුවට. මනෝ ධාතුව තමයි පංචද්වාර වචන හරහා ඇහැට ගෙනියන්නේ. ඊට පස්සේ චක්කු විඥානය හැදෙනවා. මේ චක්කු විඥානේ නැවතත් මනෝ ධාතුවෙන් සම්පටිච්ඡන වශයෙන් ප්‍රොසෙස් වෙලා මනෝ විඥානයට ගිහිල්ලා සම්තිර්ණ වෙලා අර චක්කු ద్వාරක චිත්ත වීතිය ගමන් කරනවා. කුසල අකුසලයක් අභ්‍යාගතයක් කරා. මේ මනෝ හාමුදුරුවනේ ඔව්. හාමුදුරුවනේ කෙලින්ම මනසට මේ අරමුණක් ආවමත් ඒ විදිහටම මේ මනෝ ධාතුවෙන් යොමු කරනවද? ඔව් ඒකත් වෙනවා. අපිට කියන්න බැරි වෙච්ච එක ඒක. අපි කිව්වා ඒක. දැන් අපි කිව්වනේ දැන් පංචද්වාරා වජ්ජන චිත්ත වීතිය කියලා එකක් තියෙනවා. දැන් අර අරමුණු ඉන්ද්‍රිය හරහා ගිහලා මනෝ ධාතුවේ ප්‍රොසෙස් වෙනවා. මනෝ ධාතුවත් සම්බන්ධ වෙලා සමහර ඒවා තියෙනවා සුද්ධ මනෝද්වාර වීති කියලා අපි දන්නවා. අපි ඔක කිව්වා. චිත්ත මම පෙන්නන්නම් ඒ චිත්ත වීති ස්ලයිඩ් එකට අපිට යන්න පුළුවන් නම් අපි ඒක කතා කළා. ඒක ඔබට බලන්න පුළුවන්. සමහර තියෙනවා අරමුණු කෙලින්ම එන්නේ මනෝද්වාරයට. මොන වගේ අවස්ථාවද? මට උදාහරණයක් කියන්න ඕන හිතන්න. මොනවා හරි මතක් කරනකොට කලින් චදේ. ඔව් ඒක එක අවස්ථාවක්. කලින් අවස්ථාවකදී ඊළඟට නිදා ගන්නකොට ඊන පේනකොට නේද? ඊන වලට කොහෙද අරමුණු? කලින් ගත්ත පංචේන්ද්‍රිය අරමුණු එනව නේද? මෙතනින් පෙන්නන්න මේක ඒක පැහැදිලි. එතන මනෝ ධාතුව කියලා කියන්නේ මනෝද්වාර වර්ජන සිත නෙවෙයි නේද හම්බුනේ? මනෝ ධාතු මෙහෙමයි. මනෝද්වාරා වජ්ජන කියන්නේ දැන් මූලිකව මනෝද්වාරා වජ්ජන කියන්නේ භවංග චිත්තේ වෙන වැඩ පිළිවෙල මනෝද්වාරා වජ්ජන. ඒ වගේම අර දැන් අර මේ අහපු වගේ සමහර අවස්ථා තියෙනවා කෙලින්ම මනසට අරමුණ ඇවිල්ලා මනසෙන් මනෝ ධාතුවේ මනෝ විඥාණයට යනවා. ඒකට අපි කියනවා සුද්ධ චිත්ත වීතියක් කියලා. සුද්ධ මනෝද්වාර චිත්ත වීතියක් කියලා. ඒතර මනෝද්වාර මේ අතර මනෝ ධාතු කියන මනෝද්වාරයේ එකක් තමයි. දැන් පංචද්වාරා වජ්ජනේ මනෝද්වාරයට හැම වෙලාවෙම යට. නමුත් සමහර අවස්ථා තියෙනවා මනෝද්වාරයේ මනෝද්වාරා වජ්ජනය කරගෙන ඉස්සරහට යනවා. ඔව් මේ තියෙන ස්ලයිඩ් එකේ චිත්ත වීති වල
ඉතින් චිත්ත වීති වර්ග දෙකයි. පංචද්වාර, මනෝද්වාර. මනෝද්වාර චිත්ත වීතිය මිශ්‍ර චිත්තද්වාර වීතියක් දැක්කේ. ඇයි? එයා එක පැත්තකින් පංචද්වාර වර්ජන චිත්ත වීතිය ප්‍රොසෙස් කරනවා මනෝධාතු හරහා. අනිත් පැත්තෙන් ඒ චිත්ත වීතියක් වශයෙන් සහ පංචද්වාර වර්ජන සහ අරමුණු ලබන ద్వාරයක් වශයෙන් මනෝද්වාරයට අදාළව මෙම චිත්ත වීතිය ක්‍රියා කරන විට සුද්ධ මනෝද්වාරයක් වෙනවා. ඒ කියන්නේ දැන් අර හිතනකොට වෙච්ච පසුගිය අරමුණක් හිතනකොට ඊළඟට විශේෂයෙන්ම අර සුපින වගේ අවස්ථාවක, නිදාගත් අවස්ථාවක, සිහිනයක් වගේ අවස්ථාවක. එතකොට වෙන්නේ ඒක වෙනම වෙනවා. මොකද දැන් මේ බලන්නකො. මනෝද්වාර වීති 9 අරමුණු වැඩ කරන්නේ ක්ලියර් මේ විභූත, අවිභූත, විභූත, අවිභූත. එතකොට දැන් මේ කියන්නේ ක්ලියර්, අන්ක්ලියර්, ක්ලියර්. එතකොට දැන් ක්ලියර් වෙන්නේ අපේ අරමුණක් ඇවිල්ලා. මෙහෙන් අරමුණක් ගිහිල්ලා තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ මේ බාහිරින් ගන්න අරමුණක් මෙතෙන්ට යන්න ඕනේ. ඒක තමයි එතන කියන්නේ විභූත කියලා. දැන් මේවා අපි මහන්ත පරිපත්. ඒ නිසා මේ සමහර අවස්ථාවලදී හැමදාම මේක වෙනවා. අපි හිතනකොට නේද වෙච්ච දෙයක්. මේ හැබැයි කෙනෙක් කියනවා හිතනකොට ඒ හිතන්න හේතුවක් තියෙනවා. එහෙමත් තියෙනවනේ. දැන් අපි හිතමු කෙනෙක් කියන්නේ අපි හිතනවා දැන් මේ වෙලාවට. ඒ හිතන්නත් බාහිර අරමුණක් හේතු වෙන්න පුළුවන්. එහෙම පුළුවන් නේද? දැන් උන නිදාගත්ත වගේ අවස්ථාවක නම් කෙලින්ම වැඩ කරනවා මනෝද්වාරය. සුපිනියක් වගේ දක්වන අවස්ථාව. දහම්දනේ චිත්ත වීතියක අපි කරන්නේ මේ බොත්තපණෙන් වගේ අවසන් වෙන චිත්ත වීති කියලා කියනවනේ. ඔව්. ඒකට හේතුව මේකයි. දැන් අපි නිදා ගන්නකොට කුසල අකුසල රැස්වෙනවා. දැන් නිදාගත්ත වෙලාවක ඔන්න දැන් පංචද්වාරයෙන් වෙච්ච එකක් දැන් ඔන්න මනෝද්වාරයට කෙලින්ම ඇවිල්ලා අර වගේ දැන් ඔන්න ඒක මනෝද්වාර චිත්ත වීතියක් වශයෙන් ප්‍රොසෙස් වෙනවා. ඒක පුළුවන් ද යන්න මේ මෙතෙන්ට මොනවද මේ ජවන කරා යන්න පුළුවන් දෙයක්. ජවන කරා යන්න බෑ මොකද කුසල අකුසල දාන්න බෑ නිදාගත්ත වෙලාව. ඒතර අපි හොඳට අරමුණු මේ අපි අවදි වෙලා ඉන්න අවස්ථාවක තමයි අපිට වැඩ කරන්නේ. ඒ කියන්නේ හොඳ චිත්ත හැදෙන්න කුසල අකුසල සම්බන්ධ. සමහර කට්ටිය අර කියන ආච්චි මරනවා කියලා නේද? ෆිලොසොෆි වල නේද? ඈතට ගිහිල්ලා පරණ සිද්ධියක් යනවා සුපිනියක් වශයෙන්. ගිහිල්ලා ඈත අතීතයට ගිහිල්ලා මොන හරි වැරදි එකක් කරනවා. මොකද දැන් ඒ තියෙන මෙතන පංචද්වාරයෙන් ගත්ත අරමුණ රැයට වැඩ කරනවා. එහෙම තියෙනවා. ඒක මේ ෆිලොසොෆිකල් තියරියක් ඇත්තට. අතීතේ වෙනස් කරනවා. ටයිම් ට්‍රැවලින් කියන්නේ. නමුත් ඒවා කුසල අකුසල කියලා අපිට ගන්න බෑ. හොඳයි එහෙනම් අපි ගොඩක් වෙලාව ගියාද මම හිතන්නේ කොහොම ඉන්ටරෙස්ටිං නිසා වෙන්නේ මේ අපි මේ කතා කරමු මනෝධාතු සම්බන්ධව අපි ලබන සතිය සාකච්ඡා කරන්නේ සහජාත පච්චය කියන්නේ. ඒක හරිම වැදගත්. සහජාත පච්චය කියන්නේ දැන් කෙටියෙන් කිව්වොත් එකට උපදිනවා කියන්නේ. දැන් අද කතා කරේ ඉපදලා අවසන් වෙනකොට තව එකක් පටන් ගන්නවා. අතන කියන්නේ එකට උපදින. මොනවද මේ එකට උපදින? يعني මේකෙත් ඇතුළට අපි යනවා. මේ දැන් චිත්තයක් අවසන් වෙන චෛතසිකයක් අවසන් වුණාම තව එකක් උපදිනවා වගේ මේ චිත්ත චෛතසික උපදින කොටම කවුද එකට උපදින්නේ? අන්න ඒක තමයි අපි ලබන සතියේ සාකච්ඡා කරන්නේ. හොඳයි අද දවසේ හැම ආකාරයෙන්ම ලබාගත් ආ වූ සීල කුසල් අපි මරකින් ඥාතිට අනුමෝදන් කරමු. ඔබ අප සම්මදනා නමින් මීඩියා අපේ දෙමාපියෝ සහෝදර සහෝදරියන් ඒ වගේම මේ ගියපු අය මේ ජීවිතේ පාන ජීවිතවල හැම දිනකටම මේ පින් අනුමෝදන් කරමු. ඒ අයින් පින් අනුමෝදන් වෙත්වා. ඒ අය නරක ස්ථානික උප්පත්ති ලැබෙනවා නම් ඒ ස්ථානවලින් වහාම පිටේවා. සපවත් සුඛ ස්ථානවල ජීවත් වෙනවා නම් එන ස්ථාන දිනු කරගන්නවා. අවසන් වශයෙන් මේ ගියපින් සම්මදනාට උතුම් නිවන් සුවයම අත්පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඒ වගේම ලෝකීය සම්බුද්ධ ශාස්ත්‍රයේ සාපවත්ව ආශිර්වාද කරන ආශාවන් දෙවියන් වහන්සේලාට පිළිගන්න. දෙවිවරු නාගයන් ඒ වගේම මහා ඍද්ධිය පුත්‍රයන් නොපෙනෙන අය හැම දිනාටම මේක ලැබෙත්වා. මේක ලැබිලා ඒ අයගේ ධර්ම මාර්ගය තවත් දියුණු කර ගන්න අතර විශේෂයෙන් ඔබ ධර්ම මාර්ගය යන ඔබ හැම දිනාටම
එයාගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙත්වා. විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පත වෙනුවෙන් අනෙකුත් සියලු යහපත් කටයුතු උදෙසා ආශිර්වාද ලැබෙත්වා. ඔබගේ දෙමාපියෝ, ඔබගේ දරුවන්, ඊළඟට ඔබගේ ස්වයං පුරුෂයා, භාර්යාව, ඥාතීන්, මේ සියලු ලෝක සත්වාසී හැම දිනාටම එයාගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙත්වා. අවසන් වශයෙන් දෙවියෝ පතන අවබෝධයකින් උතුම් නිවන් සුවේ කරාම ලැබෙත්වා කියලා අපි සාදුකාරයක් කරමු. ittavataච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා. ittavataච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා. ittavataච අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අපි අවසානයේ ප්‍රාර්ථනාව සිදු කරමු. මේ ලබාගත් වූ සියලු කුසල හේතු වෙලා වාපසින්ලාටම ජාත්‍යාදී දුක්ඛයන් කෙලවර උදාදී මොහොතේ මහන්සියලා විසින් නිවී සංසී පැමිණ වැඩමදාන ශාන්ත නිවන් සුවේ මේ ජීවිතයේම සාක්ෂාත් කරගන්නට මේ සියලු අධ්‍යයනයන්, සියලු එහුම්කන් දී, සියලු සාකච්ඡා කෙරෙහි අපි ධර්ම සාකච්ඡා කෙරෙහි සියල්ලම ඒකාකාරී වෙන හේතු වෙත්වා, වාසනාව වෙත්වා කියලා සාදුකාරයක් පවත්වා කවුරු ප්‍රාර්ථනා. අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං දුර්ලභේන මෝලබ්බං බුද්ධ පුත්තං නමෝ නමः. හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.